නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරණක පින්තුනේ අද අපගේ 29 වන දේශනාව ජූනි මාසේ 4 වෙනිදා ඉඳලා අපි හැම සතියකම සිකුරාදා දවසේ මේ ධර්ම දේශනාව මුල ඉඳලම පටන් අරගෙන ආවා. ඒ නිසා අද විශේෂ දවසක් මොකෝ පටිච්ච සමුප්පාද දේශනාව ගැන තිබෙන මූලික නිදාන 12 ගැන සාකච්ඡා කරලා අවසන් කරලා අද ඉඳලා දවස් කීපයක් යනකම් මේ පටිච්චසමුප්පාද විවරණේ අභිධර්මයට අනුව පටිච්චසමුප්පාද විවරණයේ තිබෙන ගැටලු. ඒ කියන්නේ මේක මේ පිළිබඳව තිබෙන intricacies අපි කියන loop holes මේ feedback loop holes වගේ දේවල්. අපි සාකච්ඡා කරනවා මේ ඉදිරි දවස් කීපේ. ඉතින් ඒ නිසා අද තමයි එහි පළවෙනි දවස. මම හිතනවා ඊටාම වැදගත් සාම්ප්‍රදායිකව අපි දකින පටිච්චසමුප්පාදේ කාරණා 12ට අමතරව සුවිශේෂී දැනුමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඔබට මතක ඇති අභිධර්ම දේශනාව ගැන අපි හැඳින්වීමක් කරන මොහොතේ මුල්ම දවසේ පැහැදිලි කරා අභිධර්මයේ නිදාන තියෙනවා කියලානේ. අපි නිදාන කීයක් තියෙනවා කියලා අපි කතා කරා අභිධර්මයේ. නිදාන 12ක් හඳුරන්නේ. අභිධර්මයේ පිටකේ අභිධර්මයට පරිසම්පාදනය නෙමෙයි. ඒ අභිධර්මයට අපි නිදාන කීයක් තියෙනවා කියලාද සාකච්ඡා කරේ. අපි කතා කරා අභිධර්මයට නිදාන දෙකක් තිබෙනවා. අධිගම නිදානයක් තිබෙනවා. ඒ වගේම දේශනා නිදානයක් තිබෙනවා. අපි මේක මුල් දවසේ කතා කරපු දෙයක්. සර්වඥයන් වහන්සේ අභිධර්මයට නිදාන දෙකක් වශයෙන් තමයි පෙන්වුම් කරන්නේ. නැවත වාරයක් කිව්වොත් අධිගම නිදානය සහ දේශනා නිදානය. අධිගම නිදානය කියන්නේ උන්වහන්සේ සර්වඥත්වයට පත් වෙලා සති කීපයක් ගත කළා, සතියක් ගත කළා. ඒ සතියේ එක සතියක කීවෙනි සතිය වගේද? 4 වෙනි සතිය. අපි කියන රතනාගරේ උන්වහන්සේ වාසය කරා සතියක්. අන්නේ සතියේ උන්වහන්සේ අභිධර්මයෙන් මෙනෙහි කළා කියලා සඳහන් වෙනවා. ඔක තමයි මේ අභිධර්මයේ තිබෙන අධිගම නිදානය. අධිගමයක් වශයෙන් කතා කරනවා. ඒ වගේම අභිධර්මයේ දේශනා නිදානයකුත් තියෙනවා. ඒ කියන්නේ දේශනා නිදානය දැන් තමන් වහන්සේ විසින් දැනගත් අභිධර්මය ප්‍රකාශ කරපු විදිය අනුවත් ඒක නිදානයක් තියෙනවා. අපි ඒකට කියනවා දේශනා නිදානය කියලා. ඔය දේශනා නිදානය ගැන අපි සාකච්ඡා කරන්නේ උන්වහන්සේගේ මෑණියන්ට ධර්ම දේශනා කරපු අවස්ථාව. ඒ දිව්‍ය ලෝකයට වැඩම කළා. අපි එදත් කිව්වා උන්වහන්සේ වැඩම කරේ තුසිත දිව්‍ය ලෝකයට නෙමෙයි. මෑණියන් හිටියේ එහි. නමුත් මෑණියන් පැමිණියා කියලා කියනවා තවතිසා දිව්‍ය ලෝකයට. ඉතින් දැන් බැලුවයින් පස්සේ තවතිසාවේ සමහර වටලව ගන්නවා මේක. සමහර හිතනවා තවතිසාවේ 3 මාසයක් හිටියා කියලා. නෑ, මනුෂ්‍ය ලෝකෙන් 3 මාසයක් තවතිසාවේ. විනාඩි ගාණක් හිටපු අපිට. ඒගොල්ලන්ට තවතිසා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුන්ට විනාඩි ගාණක වැඩ. අපිට 3 මාසයක්. එතකොට ඒ දේශනා නිදානය අපි 3කට වෙන් කරනවා. එකක් තමයි අපි කියනවා මේ සංක්ෂේප නිදාන. ඒ කියන්නේ දැන් අපි දන්නවා සර්වඥයන් වහන්සේ අභිධර්මය හැම දවසකම මනුෂ්‍ය ලෝකයට ආවා කියලා කියනවනේ මේ දේශනාව අවසානයේ. මනුෂ්‍ය ලෝකෙන් ඇවිල්ලා මේ අනෝතප්පවිල සමීපයට ඇවිල්ලා තමයි එහිදී උන්වහන්සේ
මේ ස්ථානීය ආදී දේවල් කරලා සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවලු මනුෂ්‍ය ලෝකයෙන් ඒ දවස් ඇතුළත දේශනා කරපු දේවල්. ඉතින් අපි ඒකට කියනවා අර දේශනා නිදානේ සංක්ෂේප නිදානය කියලා. ඒතර දැන් සංක්ෂේප නිදානය කියන්නේ උන්වහන්සේ දේශනා කරා කියලා කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේට මාතිකා ටික පමණයි. මාතිකා කියන්නේ මොනවද? අභිධර්මයේ අපි කතා කරේ නෑ තාම පොඩ්ඩක් බය වෙන්න එපා. මාතිකා කියලා කියන්නේ අභිධර්මයේ මාතෘකා. ඒ කියන්නේ මාතෘකා. දැන් අභිධර්ම පිටකේ අපි ගත්තොත් ධම්මසංගණිප්පකරණේ ඉඳලා මේ පොත් පස්සේ ඒවා මේ නිර්මාණය වුණ අවිනවෙනම අභිධර්මයේ තියෙනවා මේ මැට්‍රික්සස් කියලා. ඒ කියන්නේ මාතෘකා. මේ මාතෘකා වලට තමයි ඔය අභිධර්මයේ දේශනාවනේ. දැන් අපි මේ කරන්නේ අභිධම්මත්ත සංඝහ කියන පොතෙන් අරගෙන. අනුරුද්ධ හාමුදුරන්ගේ පොළොන්නරුවේ හිටපු. ඉතින් අපි මේ කරන්නේ පොළොන්නරුවේ වැඩ වාසය කරපු ලංකාවේ අනුරුද්ධ කියන ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද අභිධම්මත්ත සංඝහය කියන පොතේ තියෙන පිළිවෙල. මොකද ඒකේ අපට තේරුම් ගන්න පුළුවන් විදිහට අභිධර්මයේ අර පිටක හතෙන් අරගෙන සකස් කරලා තිබෙනවා. ඒක තමයි. නමුත් අපි අභිධර්ම පිටකය නිකන් අමු විදියට බලන්න කියොත් කියන්නේ අපි නිකන් පොත් පෙරලන්න ගියොත් අපිට තේරෙනවා මාතෘකා තියෙනවා. අපිට ටිකක් එකපාරට ගන්න අමාරුයි. මොකද ඒවා මාතෘකා වශයෙන් තියෙන මාතිකා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ හැමදාම මනුෂ්‍ය ලෝකෙන් ඒ දවසට තුන් මාසෙක වැඩම කළා අනෝතත්ත්ව පිළිදී සරියුත් මහරහතන් වහන්සේට සංක්ෂේපයෙන් මේ අභිධර්මයේ ප්‍රකාශ කළා. ඒක තමයි දේශනා නිදානේ සංක්ෂේප වශයෙන් තියෙන ස්වරූපය. සරියුත් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ කියලා උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට විස්තරිත වශයෙන් ඒ අභිධර්මයේ ප්‍රකාශ කළා. අනතර විස්තරිත මට්ටමේ කොටස් ටිකකුත් දේශනා නිදානේ තියෙනවා. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියනේ මේ පවත්වාගෙන ආපු මෙතෙක්ක. දැන් මහා විහාරය දක්වා පවත්වාගෙන යනවානේ බාණක සම්ප්‍රදාය. උන්වහන්සේලා කරන්නේ නාති සංක්ෂේප නාති විස්තරිත. කෙටියෙනුත් නෙමෙයි ගැඹුරුනුත් නෙමෙයි මේක මිනිස්සුන් මේ සාමාන්‍ය හුදේ ජනයාට කියවන්න පුළුවන් මට්ටමකට ඒක ලියාගෙන ප්‍රකාශ කරගෙන පවත්වාගෙන යනවා. දේශනා නිදාන තියෙනවා විස්තරිත ක්‍රමයක්, ඒ වගේම සංක්ෂේප ක්‍රමයක්, විස්තරිත ක්‍රමයක්, නාති සංක්ෂේප, නාති විස්තරිත ක්‍රමයක්. දැන් මම ඕක ප්‍රකාශ කරේ පොඩ්ඩක් නැවත අභිධර්මයේ ගැන ටිකක් මතක් කරගැනීමක් කරගන්න. ඉතින් ඔහොම කියපු අභිධර්ම ඒ දේශනාවන් සම්බන්ධයෙන් තමයි අපි දැන් මේ කතා කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි අද දැන් බලමු පටිසමුප්පාදේ අර මම කියවනේ පටිසමුප්පාදයේ තියෙන වැදගත් තැන් කොහොමද අපි පටිසමුප්පාදේ තේරුම් ගත යුත්තේ කියන. අන්න ඒ ටික අද අපි සාකච්ඡා කරමු. ඒක අපිට සාකච්ඡා කරන්න වෙන විදි කිහිපයක් තියෙනවා. මම මේක පෙන්නන්නම් මේ ස්ලයිඩ් එකේ. මම හිතන්නේ අර ඊමේල් එකේ පොඩි ගැටලුවක් කර අවසානයේකට මම වෙනස් කිරීමක් කරා. මොකද මම කල්පනා කරා මේක කොහොමද පැහැදිලි කරන්නේ පහසු විදිහට. ඒ නිසා මට ගන්න සිද්ධ වුණා මේ දැන් මේ අපි කතා කරන්න යන්නේ පටිච්චසමුප්පාදයේ මුළු පටිච්චසමුප්පාදයේ සම්බන්ධව තිබෙන විශ්ලේෂණ ටික. හොඳද? ඒතර මේ මුළු පටිච්චසමුප්පාදයේ සම්බන්ධව තිබෙන විශ්ලේෂණවල කීපයක් තිබෙනවා. ඉතින් මේ කීපයක් තියෙන නිසා මම පැහැදිලි වෙන මට්ටමට මම තවත් එකක් ගත්තා අදට. දැන් එකක් තමයි පටිච්චසමුප්පාදේ කාල විශ්ලේෂණය සහ සතරවැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණය. බය වෙන්න එපා මේ වචන වලට. මේක බොහොම පැහැදිලි කරලා අපි කතා කරනවා ඉස්සරහට. ඒතර කාල කියන එකට අභිධර්මයේ කියන අද්දා කියලා. ඊළඟට සංක්ෂේප කියන්නේ කෙටියෙන් කියනවා කියන එකනේ. සංකේත, චතු සංකේත. ඉස්සරහට යන්න බලන්න. දැන් ඔබට මෙතන පේනවා මෙන්න පටිච්චසමුප්පාදයේ සම්බන්ධව අභිධර්ම පිටකයේ තියෙන විශ්ලේෂණ ටික. කීයක් තියෙනවද? 7ක්. පටිච්චසමුප්පාදයේ සම්බන්ධව අභිධර්ම පිටකයේ විශ්ලේෂණ 7ක් තියෙනවා. දැන් අපි එදා පළවෙනි දවසේ සාකච්ඡා කළා ජූනි මාසේ 4 වෙනිදා අභිධර්මයේ සම්බන්ධ කෙටි විස්තරාත්මක සහ හැඳින්වීමේදී අභිධර්ම දේශනාවන් සිද්ධ වන්නේ ක්‍රම දෙකකට කියලා. මතකද දන්නේ? අපි ඒක පාලියෙන් කිව්වා භේද සහ සංග්‍රහ කියලා. භේද කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇනාලිසිස් විශ්ලේෂණ. මේ බෙදා දක්වනවා. සංග්‍රහ කියලා කිව්වයින් පස්සේ සංශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය සහ සංශ්ලේෂණය. ඇනාලිසිස් සහ සින්තෙසිස්. මොකද මේ දෙකේ තේරුම?
විශ්ලේෂණයක් කරනවා කියන්නේ දෙයක් කඩාගෙන අපි විද්‍යාව කියන්නේ ඩයිසෙක්ට් කරනවා කියලා. විද්‍යාව කියන්නේ ඩයිසෙක්ට් කරනවා. ඩයිසෙක්ෂන් කියන්නේ නේද? කඩාගෙන යනවා. ඒගොල්ලෝ අවම මට්ටමට යන්න පුළුවන්. ඒ විග්‍රහයේ පරමාණුවක් තියෙනවා. සංශ්ලේෂණය කියන්නේ දැන් මේක කඩාගෙන ගියාම නැත්නම් විශ්ලේෂණය කරගෙන දිගටම ගියාම සිද්ධ වෙනවා ඒක තැනකදී අපිට දැන් හොයාගන්න බෑ මේක එකතු කරගන්න. අපිට වෙනවනේ සමහරලාට ලොකු ගැජට් එකක් ගලවන්න ගිහිල්ලා නේද අන්ස්ක්‍රූ කරලා එක අන්ස්ක්‍රූ කරායින් පස්සේ වැරද්දක් හොයාගෙන ඒක හරියට හදාගත්තම ඊට පස්සේ හදාගන්න තේරෙනවා ලකයට. සමහරුන්ට අමාරුයි හදාගන්න. ඒ ගලවපු දැන් හදාගන්න අමාරුයි. අන්න ඒක තමයි සංශ්ලේෂණය කියන්නේ. මේ සංශ්ලේෂණය තමයි ඉදිරිපත් කරන්නේ ප ဋ ාණප්පකරණය. මේ ප ဋ ාණප්පකරණයෙන් කරන්නේ සංශ්ලේෂණය. දැන් අභිධර්ම පිටකයේ අනිකුත් සියලු පොත් වලින් කරන්නේ විශ්ලේෂණය. ගොඩක් වෙලාවට. ප ဋ ාණප්පකරණය තමයි ප ဋ ාණ 24ක්. පච්චේ 24ක් මුල් කරගෙන ප ဋ ාණයේ වශයෙන් මේ සියලු ධර්ම කාරණා බෙදපු ධර්ම කාරණා අභිධර්ම කිව්වොත් භේද විශ්ලේෂණය කරපු ධර්ම කාරණා සියල්ල සංශ්ලේෂණය කරනවා කාරණා 24ක් යටතේ. අපි කියන්නේ ප ဋ ාණ කියලා කියන්නේ ප ဋ ාණ දේශනාවයි කියන්නේ ඒක. දැන් පැහැදිලිද ඒක? මූලික අදහස පැහැදිලිද මේ අභිධර්මයේ? අපි නිදානේ පොඩ්ඩක් මතක් කරලා දුන්නා. ඊළඟ දැන් සියලු දේශනාවන් මෙන්න කිව්වෝ. ජුනි මාසේ 4 වෙනිදා. සියලුම දේශනාවන් විශේෂණය කරයින් පස්සේ සංශ්ලේෂණයක් සිද්ධ කරනවා. ප ဋ ාණය කියන්නේ. ඉතින් ගොඩක් කාරණේට ඔය සංශ්ලේෂණාත්මක පැත්ත වැටහෙන්නේ නැහැ. මොකද හේතුව ගොඩක් අය බලන්නේ කඩාගෙන යන්න මිසක් එකතු කරගන්න බැරි වෙනවා අන්තිමට. ගොඩක් ධර්ම කාරණා දැනගන්නවා. ඊට පස්සේ මොනවා හරි දැන් අපිට ප්‍රශ්නයක් එන්නේ මේන් බාහිරෝනේ. අපි හිතමු කෙනෙකුට එනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් ආව මේ දෙකෙන්ම බාහිර වෙන්නේ. කියන්නේ විශ්ලේෂණයේ සහ සංශ්ලේෂණයේ දෙකෙන්ම බාහිර වෙන්නේ. ආවයින් පස්සේ සංශ්ලේෂණාත්මක පැත්ත දාගන්න බැරි වෙනවා. අන්න ඒක තමයි මම ප ဋ ාණ අපි දැන් ඉස්සරහට කරන් තියෙන එකක් ඒක. මේ දේශනාව එච්චර වැදගත් වань. හොඳයි. දැන් පටිසමුප්පාදය කඩාගෙන ගියෝ විශ්ලේෂණය කරගෙන ගියෝ අපිට මේක හත් ආකාරයකට දකින්න පුළුවන්. දැන් ඔබට මෙතන පේනවා ඇති මේ දෙවන විශ්ලේෂණය කරන ක්‍රමය. ද්වාදසායතන විශ්ලේෂණය. මේක අපි කරාද ආරාම කරන්න තියෙන එකයි. අපි කරලා ඉවරයි. දැන් ඔබට පේනවා ඇති මේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා අන්තිමට මේ ජරා මරණ දක්වා යන්නේක එකක් විතරයි. හේතුඵල ධර්මයේ විස්තර කරන එක විදියක් විතරයි. දැන් සූත්‍ර පිටකේ විතරක් දන්න අයට මොකද තේරෙන්නේ මේක අහුවම? සූත්‍ර පිටකෙන් පටිසමුප්පාදයේ නැත්නම් හේතුඵල ධර්මයේ හොයපු අයට සිද්ධ වෙන්නේ මොකද්ද මෙතනදී? එයාට පේනවා මෙතන ලොකු දැනුමේ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අනිත්‍යව හදාරලා නැහැ. අනිත් අය. නේ? ඒතර ඒ නිසා ওই ද්වාදසායතන විශ්ලේෂණය තමයි ගොඩාක් කතා කරන්නේ. ඒක මේක එකක් විතරයි. අභිධර්ම පිටකේ අනුව හේතුඵල ධර්මයේ විග්‍රහ කරන එක විදියක් විතරයි. ඉතින් අපි ඒක සාකච්ඡා කරා. දවස් 12ක් අරගෙන නේද? මම හිතන්නේ මාස 3ක් විතර අරගෙන සාකච්ඡා කරා මේක. දැන් අද අපිට එම නිසා අද අපිට තිබෙන්නේ මේ කාල විශ්ලේෂණය. අපි කියන තයෝ කියන්නේ තුන. අද්ධා කියන්නේ කාලයට. එතකොට ඊළඟට අපි සාකච්ඡා කරන්න ඉන්නවා දැන් ද්වාදස ආයතන සාකච්ඡා කරලා ඉවරනේ. එම නිසා සාකච්ඡා කරන්න ඉන්නවා අර තුන්වෙනි තියෙන විශ්ලේෂණ ක්‍රමය සතර වැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණ. අපි ඒක අභිධර්ම ඊටානු පාලික චතු සංඛේප කියලා. ඔය තමයි අද දවස වෙනකොට අද දවස අවසන් වෙනකොට මේ දේශනාව අවසන් වෙනකොට අපි මේ මුල් තුන සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඊළඟට මම පොඩි අදහසක් ප්‍රකාශ කරොත් ඉදිරියව සම්බන්ධව දැන් මේ විසති ආකාර විශ්ලේෂණ විසිවැදෑරුම් විශ්ලේෂණයක් තියෙනවා. ඒක ඇත්තටම සම්බන්ධ වෙන්නේ මේ තුන්වෙනි එකට. නමුත් මම මේක අද සම්බන්ධ කරන්නේ නැහැ. ඒකට හේතුව ඒක කරන්න වෙන්නේ මේ චක්‍ර විශ්ලේෂණය කරයින් පස්සේ. ඒ චක්‍ර විශ්ලේෂණය කරාම තමයි මේ 20 මෙතනට දාගන්න හැටි තේරෙන්නේ. ඒ කියන්නේ මේ වට්ට තුනක් තියෙනවානේ. කිලේශ වට්ට ඊළඟට මොනවද? කම්ම වට්ට විපාක වට්ට කියලා ඔන්න ඔය තුන කරාම තමයි තේරෙන්නේ 20 ආකාරයකට කොහොමද අර සංක්ෂේපයේ දකින්න. අපි එතනට අද යන්නේ. ලබන දවසක එක් කරමු. ඒ නිසා අද අපි අවසන් කරනවා අර සතර වැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණය. පරිසම්පාදේ විශ්ලේෂණ තුනක්.
මම යන්න කාල විශ්ලේෂණය අපි තයෝ අද්දා කියනවා. තයෝ කියන්නේ තුන, අද්දා කියන්නේ පාලියෙන් කාලය කියන එක. ද්වාදස ආයතන විශ්ලේෂණය, ද්වාදස අංගාන. 12 වැදෑරුම් නිදාන, 4 වැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණය, චතු සංක්ෂේප. චතු කියන්නේ 4, සංක්ෂේප කියන්නේ සංක්ෂේප කෙටි කියන්නේ. චක්‍ර විශ්ලේෂණය මේ චක්‍ර කියන එක මම දාපු එකක් සිංහලට මේක නම වට්ට කියලා ගන්නෙ. වට්ට කියන්නේ රවුන්ඩ් කියන එකයි. මම මේක චක්‍රයක් වෘත්තයක් කියන එකනේ වට්ට. 20 වැදෑරුම් ආකාර විශ්ලේෂණ. මේක විසති ආකාර. ඒක සංදි වෙලා කියන විසත ආකාර කියන. සංදි විශ්ලේෂණය ති සංදි එකත් හරි ලස්සන තැනක්. මේ පරිසම්පාදේ මේක හරිම ලස්සන තැනක්. එතන කියන්නේ දැන් මේ සංසාරයෙන් මිදෙන්න කෙනෙකුට ඕන නම් පරිසම්පාදේ කඩන්න ඕනද තියාගන්න ඕනද? කඩන්න ඕන. පරිසම්පාදේ කඩන්න ඕන. පරිසම්පාදේ කඩන්න අපි දැන් හන්දි කියන්නේ හන්දි හන්දිනානේ හන්දි උදාහරණ තැන් තුනකදී කඩා ගන්න පුළුවන්. අන්න එක තමයි මේ තුනක් කියන්නේ සංදි විශ්ලේෂණය. ඊළඟ මූල විශ්ලේෂණය මූල වශයෙන් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ පරිසම්පාදේ මෙහෙම 12ක් කොහොම ඇන්දොත් ඒ 12 දෙපැත්තට එක පැත්තක් එක මූලයක් වෙනවා අනිත් පැත්තේ තව මූලයක් වෙනවා. ඕක ටික තමයි දෙන්නේ විශ්ලේෂණ ටික. අපි බලමු දැන් කාල විශ්ලේෂණය. කාලකම් සාමාන්‍ය දැන් කාල කියලා මම පරිවර්තනය කරාට මේකේ පාළියේ තියෙන අද්දා කියලා. මේ පදේ ඔබට ටිකක් නොතේරෙන්න පුළුවන්. ඒ නිසා මම සම්මුතියේදී පහසු වචනයක් වෙන කාල කියන වචනේ යොදා ගන්නවා අද්දා කියන. අද්දා කියන්නේ කාලයකට කියන තව වචනයක්. පාලියෙන් අද්දා කියලා කියන්නේ කාලය. දැන් මේ අපි පරිසම්පාදේ හෝ හේතුඵල ධර්මය ගැන කතා කරනකොට අපිට පුළුවන් කාලයට දාලා මේක බලන්න. කාලය කියන්නේ සම්මුතියද පරමාර්ථයද? සම්මුතිය. කාලය කියන්නේ සම්මුතියද පරමාර්ථයද? ඔය කතා කරන්නේ මේ දැන් සම්බන්ධන කට්ටිය. සම්මුතියක්ද හම්බුනේ? සම්මුතිය. කාලය කියන්නේ සම්මුතිය. ඒ නිසානේ කාල අපි කියනවානේ කාල කියලා මේ මායයටත් නමක් කියනවානේ සම්මුතියක් මේ. එතකොට දැන් අපි මේ දැන් තව පහසු වචනයක් ඕකෙන් පහසු අදහසක් ගත්තොත් මේ සම්බන්ධව අපි කියනවා දැන් අවුරුද්දක් ගත වෙලා ගියා කියලා. අවුරුද්දක් ගත වුණා කියලා අපි කියනවා. 365ක් විතර දවස් කාලේ. ළඟදී තව දවස් කීපකින් වෙනවා. ඇත්තටම අවුරුද්දක් දැන් අවුරුද්දක්ද ගත උනේ ජීවිතෙන් කොටසක්ද ගත වෙලා තිබෙන්නේ. ජීවිතෙන් කොටසක් ගත. ජීවිතෙන් කොටසක් ගත වෙලා තිබෙන්නේ. එහෙනම් සම්මුතියේ ප්‍රශ්නයක් තියෙනව නේද? සම්මුතිය ගැටලුවක් තියෙනවා. හැබැයි සම්මුතිය තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ අංක සහිත සම්මුතිය. ඒත් අපි දකින්න ඕන මේ ගත කරන්නේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ spend time කියන එක නෙමෙයි. අන්තිමේදී spend life කියන එක. ගත වෙන ජීවිතය කියන එක. ඒ කාලය කියන එක එතරම් අපිට තේරෙනවා. කාලය කියන්නේ සම්මුතියට බර වෙච්ච දෙයක්. මේක අපි ජීවත් වෙන්න පහසු කරගන්න හදාගත්ත වචනයක්. ඉතින් අපිට සම්මුතිය ඉක්මවන්න බෑනේ සමහර වෙලාවට. සම්මුතිය අපිට ඉන්න වෙනවා. ඒ සම්මුතිය ඉන්න හින්දා අපිට මේ කාලය කියන එක අපිට ගන්න වෙනවා. නමුත් මතක තියාගන්න ඉතින් කාලය සම්මුතියට බර වචනයක්. දැන් පරිසම්පාදේ නැත්නම් හේතුඵල ධම තේරුම් ගන්න ගියාම අපිට පහසු විදියක් තියෙන. එක විශ්ලේෂණයක් තියෙනවා කඩා ගන්න. කාලය වශයෙන්. මෙතන කාල තුන අතීත කාල වර්තමාන කාල. මෙන්න පදේ. පච්චුප්පන්න කාල. පාලියේ කොතනකවත් වර්තමාන කියලා කියන්නේ. පාලිය කියන්නේ පච්චුප්පන්න. පච්චුප්පන්න කියන්නේ වර්තමානයේ. ප්‍රත්‍යයන්ගෙන් ඉපදිච්ච. නේ? පච්චුප්පන්න. එතකොට දැන් ඒක ඉපදිච්ච දෙයක් නේ. වර්තමානයේ කියලා කියන්නේ නැහැ කොතනකවත්. අපි දකින හැමතැනම තියෙන්නේ මේ වර්තමානයේ කියන එක අපි ගත්තට සංස්කෘත පදයක් නේ වර්තමානයේ කියන්නේ. වර්තමාන පාලිය. එතකොට පච්චුප්පන්න කාලේ මේ කාලේ නේ ප්‍රත්‍යවිච්ච කාලේ අනාගත කාලේ දන්නවා නැපමිනි කාලේ මේක තමයි ඔන්න ගන්න විදිය. දැන් අපිට මෙහෙම ඒවා අඳින්න වෙනවා. මේ ඩයග්‍රෑම්ස් වලට යන්න වෙනවා මේ ඉස්සරහ ඔක්කොම ඒවට. දැන් මේක මම සකස් කරේ පොඩක් පහසුවක් ඇති කරගන්න මේක ටික රවුම් වෙන්න. මොකද රවුම් උනේ නෑ මේක හදනකොට මොකද ඒකට හේතුව ඒක තියෙන දේවල් හින්දා. දැන් අපි මේක කොහොමද තේරුම් ගන්න? අපි ඉස්සෙල්ලා බලමු වර්තමානය. දැන් වර්තමානය කියන තැන ගත්තම
සිංහලෙන් වර්තමානයේ පච්චුප්පන්න කාලේ මේ වර්තමානයේ කියන මොහොත නැත්නම් පච්චුප්පන්න කියන්නේ මේ නව කියන එක. එතන ගත්තම මේ පරිසම්පාදේ අපිට 12 ආයතන 12න් නිදාන 12න් අපිට පුළුවන් මේ විඥානයේ ඉඳලා භවයේ මම හිතන්නේ එතනින් නෙමෙයි අපි අතීතයට යමුකෝ. අතීතෙන් පටන් ගමු. පහසු විදිහට. දැන් අපි අතීතේ ගත්තා. අපි මේකේ තියෙන පොඩි විශේෂ බෙදීමක්. බෙදීම් ක්‍රම දෙකක් අපි ඉස්සරහට කතා කරමු. දැනට හිතා ගන්නකෝ අතීතය ගැන අතීතේ වර්තමානයේ අනාගතය කියලා. දැන් එතන අතීතය කියලා ගත්තොත් අතීතයට අපට අදාළ කරගන්න පුළුවන් නැත්නම් යොදා ගන්න පුළුවන් අවිද්‍යාව සහ සංස්කාර කියන නිදාන දෙක. ඒක වළංගු අදහසක්. මොකෝ අවිද්‍යාව නිසා තමයි අපි මේ සංස්කාර කරන්නේ නේද? ওই සංස්කාර කිව්වම අපි දැන් තවත් පැහැදිලි කරගමු. අපි හැමදාම කිව්වනේ. සංස්කාර කිව්වම කුසල සංස්කාරක් තියෙනවා. අකුසල සංස්කාරක් තියෙනවානේ. ඔබ සංස්කාර කුසල අපි කුසල නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ පුඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර. ඒතර මේ අවිජ්ජා සහ සංකාර දෙක අතීතයට දාන්න පුළුවන්. දැන් අපි දැන් මේ ජීවිතේ මෙතන ඉඳලා බැලුවොත් අපි දන්නවා අපිට අවිද්‍යාව නිසා සංසාරය වෙදිනවනේ. ඒ නිසා සංස්කාර හදාගත්තේ සංස්කාරවල හේතුවක් නිසා තමයි වර්තමානයේ අපිට මේ විඥානය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලිව. වර්තමානයට එනවා මෙතනින්. ඒ වර්තමානයේ ඉඳලා මෙන්න මෙතන දක්වා මේ භව කියන එක දක්වා මේ භවයට මොකක්ද අපි කියන්නේ? අපි ඉදා කිව්වා වචනයක්. මේ භවයට වචනයක් කියනවා. මොකද මම එදා ඔබට ප්‍රකාශ කරා දවස් දෙකකදීම මේ භව කියන එකේ ಜಾති කියන එකේ භව දෙකක් තියෙනවා. පහසු ස්ථිරව කියා ගන්න. කර්ම භව. මේකට කියන කර්ම භවය. එහෙනම් මේ විඥානයක් ඇති වුණා මේ ජීවිතේ. මේ විඥානේ ඉඳලා කර්ම භවයේ දක්වාම තියෙන වර්තමානී කියලා. වර්තමාන කාලයේ තියෙන ටිකක් කියලා මේ විග්‍රහය අනුව කියන්නේ. විඥානේ සිට භවයේ දක්වා. එතකොට දැන් ඒක අපි දැන් කරපු නිදාන දිහා ගත්තයින් පස්සේ අපිට ලොකු ගැටලුවක් නැහැ ඒකේ. මොකද ඒකට හේතුව අපි දන්නවා භවංග විඥානයි. නැත්තම් අපි කියන්නේ මේ භවංගයේ බැහැර වෙනවනේ. භවංගයේ බැහැර වෙනවා චුතිචිත්තය හරහා. ඒතර ඒක කර්ම භවයක හේතුවක් මේ ජීවිතේ අපිට පේන තියෙන දෙයක් එකක් කාලේ. ඊළඟට එම නිසා අනාගත කාලයක් අපිට පේන්න ගන්නවා. ඒ අනාගත කාලය අපිට තේරෙනවා ඊළඟ භවය. මොකක්ද ඒකට කියන්නේ? උප්පත්ති භවය. උප්පත්ති භවය. කොතනක හරි උපදිනවා. අනේ එතන ඉඳලා ඒ ජීවිතයේ අවසානයේ වෙන ජරා මරණය දක්වා ටික අපි දැන් මෙතන ඉඳලා කියනවා. ඒක අනාගත කාලේ වැඩ ටිකක් කියලා. ඒ නිදාන දෙක අනාගතයට අපි දානවා. ඊටම සරල විග්‍රහයක්. මෙතන වෙනස්කම තියෙනවා මේක ඔබ දැනගත යුතුයි. භව කියන තැනේ කර්ම භවය, ජාති කියන්නේ උප්පත්ති භවය. මේ දෙක දැනගන්න ඕන. කර්ම භවයේ තියෙන්නේ දැන් මෙතනත් උප්පත්ති භවයක් තියෙනවා මෙහි. දැන් මෙතනත් අපි දැන් ගියාත්මයට අපි ගියොත් අපි ගියාත්මෙ ගත්තොත් එතන මොකක්ද තියෙන්නේ? එතන කර්ම භවයක් තිබුණා. දැන් අපට උප්පත්ති භවය. දැන් මේ කියන්නේ මෙතන ඉඳගෙන අපි බලනවා ඊට පස්සේ කර්ම භවය වසික්මිලා අපි නැවත ජීවිතයකට යන තැන ඉඳලා බලමු. මේ දක්වා ප්‍රශ්න මොකුත් තිබෙනවද? හරි අපි ඉස්සරහට යමු. දැන් මේ කියපු රූප සටහන මේ රූප සටහන ගැන තියෙන අදහසක් මේකේ අපට මේක තේරුම් ගන්න පුළුවන් විදි දෙකක් පෙන්වනවා. කියන්නේ මයික්‍රෝ ක්‍රමයක් සහ මැක්‍රෝ ක්‍රමයක්. සුළු පරිමාණ ක්‍රමයක් සහ මහා පරිමාණ ක්‍රමයක්. මම ඒක ගන්න මෙන්න මෙහෙමයි. වර්තමාන මොහොතට අදාළව වර්තමාන නිදාන. ඒ කියන්නේ මේ ටිකනේ. කියන්නේ වර්තමාන මොහොතට අනුව විඥානයේ ඉඳලා කර්ම භවයේ දක්වා තියෙන නිදාන කීය 3යි 6යි 8ක් තියෙනවා. ඒ ටික ඊළඟට අතීත සහ අනාගත කාලවලට අදාළ නිදාන ඒ කාලවලට අදාළයයි දැකීම ඔන්න මේ කාලය සම්බන්ධව ගත්තම තියෙන එක විදිය. අපි ඒකට කියනවා මයික්‍රෝ ක්‍රමය කියලා. බොහොම සුළු පරිමාණයෙන් මේ කාල විශ්ලේෂණය දැකීම පරිසම්පාද සම්බන්ධ. ඊළඟ දැන් අතීත මෙතන ඉන්නවා වර්තමානයේ ඉන්නවා. දැන් මේ වර්තමාන කොටසේ ඉන්න වර්තමානයේ මෙතන ඉන්නවා. ඊළඟට
අතීත කොටසක් අපි කල්පනා කරනවා. ඊළඟට අනාගතේ යමක් වෙනවා කියලා අපි කල්පනා කරනවා. නිදාන ටික හරහා. ඊළඟට මහා පරිමාණ ක්‍රමය අතීත භවයට අතීත නිදානත් වර්තමාන භවයට වර්තමාන නිදාන සහ අනාගත භවයට අනාගත නිදානත් වශයෙන් සැලකේ. ඒ කියන්නේ මෙතන ජීවිත තුනක් අපි දකින්න උත්සාහ කරන්නේ නේ. මේ ටිකේ අපි ජීවිත තුනක් දකින්න උත්සාහ කරනවා. අතීතේ අතීත ටික දකිනවා, වර්තමානයේ වර්තමාන ටික දකිනවා, අනාගතේ අනාගත ටික දකිනවා. ඇත්තටම මේ දැන් මේක හරියි. දැන් මේක දැක්කම පස්සේ අපිට තේරෙනවා මේක මේක් සෙන්ස් කියලා. නමුත් ඔබට මෙතන තේරෙන්නේ නැත්නම් පොඩි ලූප් හෝල්ස් තියෙනවා. පොඩි ගැටලු තියෙනවා කියලා. පොඩක් විමර්ශනාත්මකව ගත්තොත්, විචාරශීලීව දැක්කොත් මෙතන ගැටලු තියෙන බව පේන්නේ නැහැ. දැන් මම පොඩි ගැටලුවක් පෙන්නන්නම්. අපි ඉස්සරහ දවසේ කතා කරමු. දැන් අපි එහෙම ගත්තොත් අතීතයට අවිද්‍යා සංඛාර දාලා වර්තමානයේ පච්චුප්පන්න කාලෙට විඥානයේ ඉඳලා කර්ම භවයේ දක්වා අරගෙන අනාගතයේ උප්පත්ති භවයේ ඉඳලා ජරා මරණ දක්වා ගත්තනේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ ජීවිතය අපි සංස්කාර හදනියෝ. එහෙනම් මේ සංස්කාර මේ ජීවිතෙත් හදන්නේ. එහෙනම් මේකේ ලූප් හෝල්ස්. මම කියන්නේ ෆීඩ්බැක් ලූප් හෝල්ස්. අපි ඉස්සරහට කතා කරනවා. නමුත් කාලය වශයෙන් ගත්තම සම්මුතියට මේක හරි. එහෙම නේද? සම්මුතියට මේ මෙහෙම අපිට ගන්න පුළුවන්. මේ මොකද අතීත කාලේ, වර්තමාන කාලේ, අනාගත කාලේ කියන සම්මුතිය. ඒ සම්මුතියට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. එකක් මෙතන ඉඳගෙන අතීතය සහ අනාගතය දකිනවා. අනිත් විදියට මහා පරිමාණ පිටපැත්තෙන් පස්සේ අපිට ජීවිත තුනක් හරහා මේ කාල විග්‍රහය දකින්න. අන්න ඒක තමයි අපි කියන්නේ මේ කාල විශ්ලේෂණය කියලා. හරි. දැන් මේ දක්වා තියෙන ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න වෙනවා. අපි ඊළඟට චතු සංකේපයට යන්නේ. ඒක සාකච්ඡා කරන්න යන කලින් මෙහි තිබෙන ප්‍රශ්න තිබුණා නම් දැන් ඔබට අහන්න පුළුවන්. මොනවද තිබෙන්නේ ගැන? සමහර ලාට ටිකක් වෙලා ගියාම මතක් වෙන්න පුළුවන් නේද? අපි නම් ඉස්සරහට යමු. හරි. දැන් කාල වශයෙන් පරිසම්පාදය දැන් අපි බෙදාගත්තානේ. ඊළඟට හේතු ප්‍රත්‍ය වශයෙන් මේක විශ්ලේෂණය කරන්න වෙනවා. දැන් කාලයේ වශයෙන් අයින් කරගත්තාම අනිත් ඔක්කොම හේතු ප්‍රත්‍ය වශයෙන් තිබෙනවා. මෙන්න මෙතෙන්දී මම කැමති අපි දැනට දන්න ධර්ම කාරණා සම්බන්ධයෙන් හේතුඵල ධම දිහා යම්කිසි අදහසක් ගන්න. දැන් බුදුහාමුදුරුවෝ සර්වඥයන් වහන්සේට කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් යොමු කරනවා ස්වාමීනි මේ දුක සසර තියෙන දුක කියන්නේ సంతానගත දුක කියලා කියන්නේ. ඒ సంతానගත දුක කවුද කරේ? මේ දුක කවුද කරේ? ඊටාමතු ප්‍රශ්නයක් නේද? දැන් අපි ඔන්න අපට වර්ධින තැනක් මම මේ හේතුඵල ධම්මට ගේන්න හදන්නේ ඊළඟට යන්න කලින්. දැන් ගොඩක් අය හිතනවා මේ මම කරපු දුකක් කියලා. මේ මම කරපු දුකක් මම ඉන්නවා කියන හැඟීමට යන මෙතන. එතකොට ඒක සම්මුතියක් වශයෙන් හිතන්න පුළුවන්. පරමාර්ථයේදී තියෙන ගැටලුවක් ගැන සාකච්ඡා කරන්න. ඒක බුදුහාමුදුරු පෙන්වුම් කරනවා මේ දුක කියන එක සයන්කත එකක් නෙමෙයි. සයන්කත කියන්නේ තමා විසින් කරපු දෙයක් නෙමෙයි. දැන් එතකොට කවුරු හරි කිව්වොත් මම ගියාත්මවල කරපු කර්ම දැන් භුක්ති විඳිනවා කියලා ඒ ඔය කියන දේශනාවට වළංගු වෙනවාද? දුක සයන්කත නෑ. දැන් බලන්න අපි සමහර වෙලාවට අපිට මේ ප්‍රපංචය මෙන්න මේ සංසිද්ධිය තේරුම් ගන්න බැරි වුණායින් පස්සේ අපි බොහෝම ලාමක තැනක ඉඳලා බොහෝම බාල තැනක ඉඳලා අපි හිතනවා ගියාත්මේ මම හිටියා මම කරපු දේවල්. නැත්නම් ගියාත්ම ගණනාවක් කරපු දේවල් කියලා අපි එහෙම හිතනවා සම්මුතියනේ. බුදුහාමුදුරු කියන්නේ ඉතින් ධර්මයේ අකෝවිද වෙච්ච නේද? ඊළඟට ධර්මයේ නොදත් ධර්මයේ වහික්මිච්ච නේද? එහෙම කියනවනේ ධම්මස් අකෝවිදෝනේ. ඔක් කියනවනේ. ඒ බඳු පුද්ගලයාගේ විතර චේතනාවක් තමයි.
ඊළඟට අහනවා ඔහු එහෙනම් ස්වාමීනි මේ දුක පරංකත දෙයක්. පරංකත කියන්නේ වෙනත් කෙනෙක් මා වෙනුවෙන් කරපු දෙයක්ද කියලා. එතන සමහර වරද්ද ගන්නවනේ. අනිත් අයගේ පව් හින්දා මම ගෙවන අනිත් අයගේ පව්. එයා තමයි මම මේ දැන් අද මම බැන්නේ එයා හින්දා කියලා. අද මම වැරදි වැඩක් කරේ මේ අරයා හින්දා. මේ අනිත් අය ගාවගෙන තමන්ගේ දුක විග්‍රහ කරන්න ගන්න. සර්වඥයන් වහන්සේ කියන්නේ එහෙම. තමන් කරපු දේකුත් නෙමෙයි අනුන් කරපු දේකුත් නෙමෙයි. එහෙනම් මේක අධිච්ඡ සමුප්පන්නද කියන්නේ. ඒ කියන්නේ මේක මේ ආකස්මිකව වෙච්ච දෙයක්ද කියලා. රැන්ඩම් වෙච්ච වැඩක්ද කියලා. ඒක එහෙම වෙන්න බෑ. රැන්ඩම් වෙන වැඩක් නෙමෙයි මේක. ආකස්මිකව වෙන එකක් නෙමෙයි. මොකද එක එක්කෙනා දෙක එක විදිහට වෙන්නේ. මොකද ආකස්මික. අසාධාරණයි වෙන්නේ එහෙම වෙනවා. උන්වහන්සේ කියනවා මෙතන වෙන්නේ මොකක්ද? හේතුඵල දහම හේතු ඇති වෙලා ඇති කරගෙන තියෙනවා ඒවට ප්‍රත්‍ය ඇති වෙනවා. අන්න ඒ අය හේතු ඇති කරලා තියෙනවා. හේතු වලට ප්‍රත්‍ය ඇති වෙනවා. ඵල ඇති වෙනවා. ඕකයි වෙන්නේ. දැන් ගියාත්මයක අපි හිතමු බුද්ධලේ හේතුවක් ඇති කරගන්න. කර්ම හේතුවක් ඇති කරගන්න. අපි හිතමු යා සොරකමක් කරනවා කියලා. අන්න හේතුව. දැන් මොකද වෙන්නේ? අන්නේ කර්මයට ප්‍රත්‍යක් නැත්නම් ඵලයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා භුක්ති දෙනවා කියන්න බෑනේ. ඒ පුද්ගලයාගේ ඒ ශරීරයක් නැහැ, ඒ මනසක් නැහැ. වෙනස් වෙච්ච මනසක් තියෙන්නේ. එයා වෙනස් වෙලා තිබෙනවා. එයා කාන්තාවක් නම් පිරිමියෙක් වෙන්න පුළුවන්. පිරිමියෙක් නම් කාන්තාවක් වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් අනිත් පැත්තට යන්නත් පුළුවන්. සතෙක් වෙන්නත් පුළුවන්. නේද? යකෙක් වෙන්නත් පුළුවන්. ප්‍රේතෙක් වෙන්නත් පුළුවන්. එහෙම බලුවම මේ පුද්ගලයා හොයාගන්න බෑ අපිට. එහෙනම් මෙතන වෙන්නේ හේතුවක් නිර්මාණය කරනවා ඒ අය. ඒවට ඵල ඇති වෙනවා. අපිට මෙතන කාටවත් බනින්න දෙයක් නැහැ. හැබැයි හේතුව නිර්මාණය කරගන්නේ තමන් විසින්. නමුත් මේ පුද්ගලයෙක් හොයාගන්න බෑ මෙතන. එහෙනම් පටිච්චසමුප්පාදය කියන්නේ මහා නිදාන සූත්‍රයේ දීඝනිකායට අනුව කැඹුරු නිකන් පඹගාලක හිරවිච්ච වගේ දෙයක්, හොයාගන්න බැරි දෙයක්, තේරුම් ගන්න බැරි දෙයක් කියලා විග්‍රහ කළාට අපට යථාර්ථයේ ස්වરૂපයක් තේරුම් ගන්න බැරි කමක් නැහැ. එහෙම කියනවා තමයි. ඒක සර්වඥයන් වහන්සේට සම්පූර්ණයෙන් තේරෙන මට්ටමකට තමයි ඒ කතා කරන්නේ. නමුත් අපට අදහසක් වශයෙන් යම් කිසි දෙයක් තේරුම් ගැනීමේ ස්වરૂපයකට තේරුම් ගැනීමේ අපහසුතාවයක් නැහැ. ඒ තේරුම් ඒක දැන් මෙන්න මේ කියපු සංසිද්ධිය නොතේරෙන අය තමයි විග්‍රහ කරන්නේ. එයි මමනේ ගියාත් දැන් මේ ආත්ම මම හොඳට ඉන්නවා. එන්නේ ගියාත් මම හොඳට වැඩ කරනවා. සූත්‍ර පිටකෙත් කියනවානේ ගියාත් මොන දන් දුන්න කට්ටිය මෙහි සැප විඳිනවා. ඒ සම්මුතියෙන් කියපු දේවල්නේ. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? මං ගිය ආත්මෙත් හිටියා. ඊට උඩින් ආත්මවලත් හිටියා. දැන් ඊළඟටත් මම ඉන්නේ යන්නේ. නේද? ওই මත ටික හදාගන්න. පරමාර්ථ වශයෙන් ඒ ටික අවලංගු කතා ටික. මේ හේතුඵල ධම තේරෙනවා කියන්නේ හේතුඵල ධම සාමාන්‍ය වශයෙන් සංසිද්ධියක් වශයෙන් අපට මුලින් තේරෙන්න ඕනේ. ටික තමන්ගේ අධිගමයේ හරහා තේරෙනවා වෙන්න පුළුවන්. නමුත් සරලව ගත්තොත් මෙන්න මේ කියපු පුද්ගලයෙක් කරපු දෙයක් නෙමෙයි. සයන්කතක් නැහැ, පරංකතක් නැහැ, අතිසමුප්පන්නක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම හේතු නිර්මාණය කරා දැන් ඵල භුක්ති විඳිනවා. ඒක මෙන්න මේ කාරණාව අපිට හරිම වැදගත්. දැන් අපි උදාහරණයක් කියමු. දැන් කෙනෙක් දුක් විඳිනවා. අපිට ඒක පේන. සම්මුතියේ XYZ කියන කට්ටිය දුක් විඳිනවා කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට කෙනෙක් අර්ථකථනය කරනවා මේ පුද්ගලයා ගිය ආත්මේ කරපු දෙයක් කියලා. නමුත් හේතු නිර්මාණය වෙලා තිබෙනකට ඵල නිර්මාණය වෙලා තිබෙනවා. ওই හේතුව සහ ඵලය කියන එක අතර තිබෙන සම්බන්ධය මෙන්න මේ ඊළඟ විශ්ලේෂණවලදී ඊටාම හොඳට විස්තර කරනවා. හොඳයි. අපි දැන් යමු. ඔන්න මුලින්ම දැන් කාලය කියන එක අපි කතා කරා ද්වාදස ආයතන කතා කරලා තියෙන. දැන් අපි මේ තුන්වෙනි විග්‍රහයට යනවා. අපි කියනවා සතර වැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණ. චතු සංක්ෂේප කියන. මේකත් තේරෙන්නේ නැහැ දැක ගන්න. ගොඩක් අය. මේක මෙන්න මෙහෙමයි ගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. අතීත හේතු තියෙනවා. يعني ගියාත්ම කරපු හේතු. දැන් මේ අර කතාව තමයි නේ මම කියන්නේ. දැන් මේ උඩින් කියපු කතාව. අතීතේ හේතු තියෙනවා. පුද්ගලයෝ නෙමෙයි අතීතේ හේතු. වර්තමානයේ
පච්චුප්පන්න කාලේ ඵල තියෙනවා. පච්චුප්පන්න කාලෙත් අපි හේතු හදනවා. අනාගතේට ඵල තියෙනවා. එහෙනම් මොනවද මේ තියෙන්නේ? හේතුයි ඵලයි. මේකේ පුද්ගලියෝ නැහැ. මේකේ පුද්ගලික ඇත්තේ නැහැ. පුද්ගලික කියලා මේකට දාගන්න එපා. දාගත්ත ගාම අපි දුක් විඳිනවා. ඒ මොහොතේ ඉඳලා අපි දුක් විඳිනවා. ඒ සංකල්පනාවේ ඉඳලා අපි දුක් විඳිනවා. මොකද ඒ පුද්ගලික නිර්මාණය කරපු නිසා. ඒකට මෙන්න මෙහෙම විදිහට මම හැදුවා මේ ඩයග්‍රෑම් එක. දැන් මේක බලමු අපි. දැන් අපි කලින් කතා කරන්නේ කාලයට දාලා, ඒ කියන්නේ කාලේ අපිට දකින්න පුළුවන් නිදාන කියලා. දැන් මෙතන අපි ඒ කාලවලට ගිහිල්ලා ඒ කාලවල විශේෂිත වශයෙන් නිර්මාණය කරගන්නා වූ හේතු මොනවාද? ඵල මොනවාද කියලා බලමු. එතෙන්දී අපට හතරක් හම්බ වෙනවා. අතීත හේතු තියෙන්න පුළුවන්. වර්තමානයේ හේතුත් තියෙනවා, ඵලත් තියෙනවා. ආයනාගතේ ඵල. දැන් මේ විග්‍රහය ඔබට පේනවා මෙතන අපි කලින් ගත්තොත් අතීත හේතු දෙකයි. ඒ තමයි අවිජ්ජා සහ සංකාර දෙක. පැහැදිලිනේ? මේ මොහොතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර. දැන් මේ මොහොතේ අපිට අවිද්‍යාව තියෙනවා. තියෙනවා. අපිට කොහොමද මේ මොහොතේ අවිද්‍යාව තියෙන්නේ? අභිධර්මානුගතව. මෝහය හරහා තමයි තියෙන්නේ. නේ. මේ අපට අවිද්‍යාව පේන්නේ නැහැ මේ වෙලාවේ. මොකද අවිද්‍යාව කියන්නේ විශාල මේ සංසාරේ බැඳලා දාලා තියෙන ලොකුම සංයෝජනේ. ඒක අපට තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් තමයි වැහිලා ඉන්නේ. අපි කියන අවිජ්ජා නීවරණ තණ්හා සංයෝජනාන. නේද? සත්වය අවිද්‍යාව කියන එකෙන් වැහිලා ඉන්නේ. තණ්හාවෙන් සංයෝජිත වෙලා. එතකොට දැන් ඒවා පටලවා ගන්න එපා. දැන් තණ්හාවෙන් සංයෝජිත වෙනවා කියන්නේ මෙන්න මේ ඔක්කොම තණ්හාවට සම්බන්ධ වෙච්ච මේ කර්ම භව උපාදානකම තණ්හාවේ කාරණානේ. එතකොට දැන් මම එදත් කිව්වා ඔබට ප්‍රඥාවයි අවිද්‍යාවයි තමයි තියෙන ධර්මතාව දෙක මේ ලෝකේ. මේ විශ්වයේ ප්‍රඥාවයි අවිද්‍යාවයි. දැන් ප්‍රඥාව කියන එක අපි වඩන්න ඕනද? වඩන්න ඕන හම්තුරනේ. මේ වඩන්න ඕන එකක්. වර්ධනය කරගන්න ඕන එකක්. දැන් අපි සිත් ගැන කතා කරලා සාකච්ඡා කළා මේ අපි කොහොමද කාමාවචර කුසලයක් මොකද අපි කරන්න ඕන? ත්‍රි හේතුක කරගන්න ඕන. විදර්ශනා කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. විදර්ශනා කුසලයකට ඒ කුසලය අපි ගෙනාවයින් පස්සේ ඒක ලෝකෝත්තර කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් දැන් කාමාවචර ඊළඟට ඉරක් අර පැත්තට යනවා විදර්ශනා තව ඉරක් යනවා ලෝකෝත්තර. එකම කුසලය අපිට පුළුවන් දියුණු කරගන්න. ඔය විදර්ශනා කුසලය කියලා කියන්නේ මොනවද? අර අපි කියව ඥාන සම්ප්‍රයුක්තව කරන දේවල් නේ. ඒ කරන කුසලයේ අපි ඥාන සම්ප්‍රයුක්තව කරනවා. එතන ඥාන සම්ප්‍රයුක්තවත් පමණක් නෙමෙයි අපි කොහොමද අපි අලෝභ දෝස මොහ කියන තුනම පාවිච්චි කරලා ඥාන සම්ප්‍රයුක්තව කරන්නේ. එතකොට තමයි විදර්ශනා කුසලයේ හැදෙන්නේ. ඊළඟට මොකක්ද වෙන්නේ? ලෝකෝත්තර බවට පත් වෙනවා. ඒක තමයි ඔය ලෝකෝත්තර කුසලයක් කිව්වයින් පස්සේ ඒ මොකද්ද? ඊට පස්සේ අපිට නිවන් මාර්ගට සම්බන්ධ වෙනවා. නිවන් දැක්කයින් පස්සේ ඒකත් ඉතින් වැඩ ක්‍රියාචිත්තයක් නේ එකක්. ඒක කියන්න හේතුව උනේ ප්‍රඥාව වර්ධනය කරගන්න ඕන එක. ඒ මොකෝ කාමාවචර කුසලයක් වර්ධනය කරන්න ඕන විදර්ශනා කුසලයකට. ඒක ලෝකෝත්තර කුසලයක් දක්වා වර්ධනය කරගන්න. එහෙනම් ප්‍රඥාව ඉබේට වැඩෙන එකක්ද? ප්‍රඥාව මෙහෙම ඉඳි ඉබේට වැඩෙන එකක්. නෑ. ප්‍රඥාව වර්ධනය කරගන්න. අවිද්‍යාව ඒත් අපි හදා ගන්න ඕන එක. දියුණු කරගන්න. ඉබේම ඉබේට මේ මොහොතේ වැඩ කරනවා අවිද්‍යාව. දැන් මේ මොහොතේ මෙහෙම වාඩිලා හිටියර නේද මොන ඔළුවේ තියෙනවද දන්නේ නැහැ නේද සමහරුන්. ඉතින්ගතුන්ගේ නෙමෙයි නේද? ඊළඟට මොනවද මං කරන්නේ නේද? කොහෙද යන්නේ මොනවද කරන්නේ අනිත් අය කොහොමද නේද? ඔක්කොම වැඩ කරනවා. වැරදි කියනවා නෙමෙයි ඒවා. ඉතින් අපේ මේ හිත කියන එක සෑහෙන වැඩ කරනවා. ඒක දැන් වල යන්න පුළුවන්. ඒක ලෝක වලට යන්න පුළුවන් නේ. ඉතින් එනම් මේ අවිද්‍යාව සහ ප්‍රඥාව මේ දෙක තේරුම් ගත යුතුයි. ඒ දෙක තේරුම් ගත්තොත් තමයි සංස්කාර අඩුවෙන් අපි හදන්නේ. එහෙනම් ඒවා අතීත හේතු කියාත්මවල අපි හේතු වශයෙන් ඒවා නිර්මාණය කරන්නේ.
දැන් මේ මොහොතේ අපි සංස්කාර කරනවා. මේ මොහොතේ කරනවා. ඔය ඕක දැන් මෙතන තේරෙන්නේ නැහැ. ඒ මොකද දන්නවද? දැන් කෙනෙක්ට අහන්න පුළුවන් කොහොද දැන් මේ මෙතන කරන සංස්කාර ටික කොහොම? අන්න ඒක තමයි එන්නේ අර විසති ආකාර පරිසම්පාදේ. අපි ඉස්සරහට කතා කරන්න තියෙන එක. ඒතකොට දැන් කෙනෙක් අහගෙන වර්තමාන හේතුවේ තියෙන එපයි සංස්කාර. ඔව් තියෙනවා. අන්නේ විසති ආකාර විග්‍රහය තමයි ඒක තියෙන්නේ. දැන් මේ තියෙන්නේ අන්න ඒක වර්තමාන හේතු පහක් කතා කරනවා. තණ්හා, උපාදාන, භව, අවිජ්ජා, සංඛාර. ඒක අපි අද කතා කරන්නේ නැහැ. දැන් මෙතන තේරුම් ගන්න තියෙන්නේ දැන් ඒ කියන්නේ මේක සැකවින් නැත්නම් සංක්ෂිප්තව කිව්වොත් අතීතේ අපි අවිජ්ජා සංඛාර කරා. එම නිසා අපි වර්තමානයේ ඵල ටිකක් භුක්ති විඳිනවා. මොනවද? විඥානය කියලා තියෙනවා. නාම රූපේ තියෙනවා. සලආයතනය තියෙනවා. ස්පර්ශය තිබෙනවා. වේදනාව තිබෙනවා. ඒ ටික වර්තමානයේ අපි භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා කියන්න බෑ. ඉතින් අපි එක්ස්පීරියන්ස් කරනවා. අනුභූතියකට පත් වෙලා ඉන්නවා හරහා. හොඳ හෝ නරක හෝ. ඊළඟට සමස්තයක් වශයෙන් ගත්තොත් දැන් මේ අර මම කියවනේ අවිද්‍යාව දැන් මේකේ සංස්කාරකෝ කියලා එක ගැඹුරු විග්‍රහයක් 20කට දාලා ගත්තා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් වර්තමානයේ අපි හදනවා හේතු තුනක්. ඒ තමයි තෘෂ්ණාවයි, උපාදානයයි, කර්ම භවයයි. දැන් මේ අපි මරණකම්ම කරන්නේ ওই තුන නේද? සරලව ගත්තොත් තෘෂ්ණාවයි, උපාදානයයි, භවයයි. දැන් ඔබ හොඳට බලන්න මේ ටික ඔබට වෙනස් කරගන්න පුළුවන්ද? වර්තමාන ඵල ටික බලන්න ගොඩාක් වෙනසක් කරගන්න පුළුවන්ද කියලා. විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා මේවා වෙනස් කරගන්න පුළුවන්ද අපිට? මේවා වෙනස් කරගන්න පුළුවන්. විශාල යෝනිසෝ මනසිකාරයක් පාවිච්චි කරලා, සතිය පාවිච්චි කරලා, සම්පජන්ණය පාවිච්චි කරලා ලොකු වෙනසක් උතනකට යන්න උත්සාහයක් ගත්තොත්. නමුත් ඒවා සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය සාමාන්‍ය දේවල්. ඒවා අපිට ලොකු වෙනසක් කරගන්න සාමාන්‍යයෙන් අමාරුයි. ඒක සාමාන්‍යයෙන් පවතින ටිකක් විතරයි. නමුත් මෙතනින් එහාට බලන්න. තෘෂ්ණා හදා ගන්නවද නැද්ද? ඒ තෘෂ්ණාවෙන් උපාදාන හදා ගන්නවද නැද්ද? උපාදාන වලින් ඉතින් කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. කර්ම භවය හදාගන්න. මෙතන තියෙනවා අපිට යම්කිසි වෙර වීර්ය දකින්න පුළුවන් කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. එම නිසා තමයි කියවේවා වර්තමානයේ අපි නිර්මාණය කරන හේතු. මේ මොහොතේ දැන් මේ මොහොතේ අපි නිර්මාණය කරනවා. තෘෂ්ණාව අපිට ඇති වෙන්න පුළුවන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නේ. අපි කියව තෘෂ්ණාව 108කට බෙදෙනවා. වේදනාවත් එහෙමයි නේ. උපාදාන හදනවා හතර ආකාරයකට නේ. කර්ම භවය හදනවා නේ. ඒ ටික ඒ තුන වර්තමාන හේතු මූලික වශයෙන්. මේක තව විස්තරිත කරාම එක්ස්පෑන්ඩ් කරාම තමයි අර පහ එන්නේ. මේ අතර පහ දානවා. 5යි 20ක් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ගන්නකොට අපි ගන්නේ අතීතයේ හේතු දෙකයි වර්තමානයේ ඵල වශයෙන් ගත්තොත් 5යි වර්තමානයේ හේතු 3යි. ඊළඟට වෙන්නේ අනාගත ඵල. අනාගත ඵල කියන්නේ අනාගතයට සිද්ධ වෙන දේවල්. ඒ තමයි උප්පත්ති භවයයි ජරා මරණ දෙකයි. එහෙනම් අපි දැන් මේ පරිසම්පාත හේතුඵල ධම අධ්‍යයනය කරනකොට ක්‍රම 7කට විශ්ලේෂණය කරගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි කාල විග්‍රහය. නැත්නම් කාලයෙන් අපිට හේතුඵල ධම විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊළඟට අපිට ද්වාදසායක තමයි බොහොම සුප්‍රකට ක්‍රමය. සුප්‍රකට විග්‍රහය මේ හේතුඵල ධම. නිදාන 12ක් තියෙනවා කියලා විග්‍රහ කිරීම. දැන් ඇත්තටම ඔබට තේරෙනවා මේ නිදාන 12 දාලා තමයි අපිට අනිත්‍ය හොයාගන්න වෙන්නේ නේ. දැන් කාල විග්‍රහයත් ඒ 12ට තමයි අපි දාලා බලන්නේ. දැන් මෙතන සංක්ෂේප විශ්ලේෂණයක් ඒ 12 මෙතනට දාලා තමයි ඒව හොයන්නේ. දැන් අපි ඉස්සරහට කරන් ඉන්නවනේ අර මොනවාද චක්‍ර විසති ආකාර මූල ඒවත් ඇවිල්ලා මේකට දාලා තමයි බලන්නේ. මේ 12ට දාලා බලනවා. නමුත් අපි කියන්නේ හේතුඵල ධම හොයනකොට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එක විදියට අපි ඒක දකිනවා. හේතුඵල ධමේ කාල විග්‍රහයක් තිබෙනවා. ඊළඟට සංක්ෂේප විශ්ලේෂණයක් තිබෙනවා. ද්වාදසායතනයට අමතරව. අපි දැන් මෙතෙන්ට නැවත යමු. අතීත හේතු දෙකයි. පැහැදිලි අවිජ්ජා සංඛාර පච්චුප්පන්න ඵල. දැන් වර්තමානයේ ඵල පහක් ඇවිල්ලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. ඒ ටික දැන් අපි වර්තමානයේ භුක්ති විඳිනවා.
වර්තමානයේ අපි හේතු තුනක් හදන. තණ්හා උපාදාන භව, කර්ම භවය මෙතන. ඊළඟට අනාගතයට ඵල දෙකකුත් හදනවා. ජාති සහ ජරා මරණ. මොකද කර්ම භවය අපි නිර්මාණය කරපු ගාම උප්පත්ති භවය නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා ඉස්සරහට. එතකොට මම ගොඩාක් විස්තර ගෙනාවේ නෑ අද. මොකද හේතුව ගොඩාක් විස්තර කියන්න කිව්වොත් අපිට මේ ටික කරගන්න බැරි වෙනවා. ඒ නිසා අද කාල විශ්ලේෂණය, ද්වාදස ආයතන විශ්ලේෂණය සහ හතරවැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණය පමණයි කරේ. මොකද දැන් ඔබට දැන් තියෙනවා කාලයේ වශයෙන් බැලුවා. ඊළඟට අපි බලනවා හේතුඵල ධම වෙන හේතුඵල ධම වශයෙන් බලනවා. පරිසම්පාය තමයි. ඒ ටික තමයි අද සාකච්ඡා කළේ. මම ප්‍රශ්න වලට යන්න කලින් කියන්න අවශ්‍යයි. ඒ තමයි දැන් අපි ලබන සතිය අපිට පුළුවන් මේ චක්‍ර විශ්ලේෂණය කරන්න. ඒක ලොකු දෙයක්. මම හිතන් ඉන්නවා ඒක විතරක් කරන්න කියලා ගොඩක් වෙලාවට. එහෙම ඉඩ තිබුණොත් 20ක් විතර ආරම්භ කරන්න පුළුවන්. අපි මේ කොහොමද අර කෙලෙස් වටය නැත්නම් ඊළඟට කම්ම වටය සහ විපාක වටය කියලා අවබෝධ සිද්ධ වෙන්නේ කොහොමද මේ 12ට අනුව. දැන් පටිච්චසමුප්පාදේ කොච්චර වැදගත්ද කියලා කෙනෙක් ඇහුවොත් මේ අපි දැන් අද සාකච්ඡා කරන දේවල් වලට අනුව ඔබට මතකද දන්නේ මේ ගොඩක් අයට මේ විග්‍රහ සමහරලාට ටිකක් පැටලි සහිතයි. දැන් වක්කලි ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බුදුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවනේ. මේ මොහොතේ උන්වහන්සේ පෙන්වන්න කරනවා උන්වහන්සේ අහන ප්‍රශ්නයක් මේ ඇයි මෙහෙම බලන් ඉන්නේ කියලා. උන්වහන්සේ කියනවා මම මහණුනේම උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නේ. අර අපේ සමහර බුදු විනෝද දිහා බලන් ඉන්නේ. වරදක් නැහැ. ප්‍රීතිය ඇති වුණාට ඉතින් අපි ධර්මය අවශ්‍යයි. ඒත් එක්කම හොයන්න. ඒ වෙලාවේ දෙන උත්තරේ හරි වැදගත් මේ පරිසම්පාද. ඒ වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශ කරා මෙන්න මෙහෙමද. උන්වහන්සේ ප්‍රකාශ කරා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. එතකොට දැන් ඔන්න ධර්මය කෙනෙක්ට දකින්න ඕන නම් අනිවාර්යයෙන් මේ පුත්තිලා දකින්න වෙනවා. මොකද්ද? පටිච්ච සමුප්පාදය. හේතුඵල ධම එයාට යම් ප්‍රමාණයකට දැන ගැනීමක් තියෙනවා. හේතුඵල ධම කියන්නේ මෙතන එක A ඇති කල B ඇති වේ, B ඇති කල A ඇති වේ, A ඇති B ඇති වේ, A නැති B. ඕක නෙමෙයි. හේතුඵල ධමයි කියන්නේ හේතුව සහ ප්‍රත්‍යය වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. හේතුව සහ ප්‍රත්‍යය. දැන් මම කලින් කිව්වනේ මේ මිනිස්සු නෑ, සත්වයෝ නෑ. මෙතන තියෙන්නේ මොනවද? හේතු ටිකයි. ඒ හේතු වලට එළඹෙන ඒ හේතු නිසා ඇතිවෙන ඵල ටික නැත්නම් ප්‍රත්‍ය ටික. මෙච්චර තියෙන්නේ. ඉතින් ඔහොම ගත්තයින් පස්සේ අර අනිච්ච දුක්ඛ අනාත්ම ඔක්කොම මෙතන තියෙනවනේ. පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ, බලුවම හේතුවක් විතරයි. ඒකට ඵලයක් තියෙනවා. ඒ හේතුත් නැති වෙනවා. ඒ ඵලක් නැති වෙනවනේ. දැන් නැති වෙලා ආයේ වර්තමාන හේතු ඇති වෙනවා. වර්තමාන ඵල ඇති වෙනවා. ඒවත් නැති වෙනවා. ඒක එහෙම හිතනවා. දැන් වක්කලි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඊළඟට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අන්න පටිච්චසමුප්පාදේ නැත්තම් හේතුඵල ධමයෙන් ධර්මය දකිනවා. ඒ ධර්මයෙන් තමයි මාව දකින්නේ. එහෙනම් මේ සියලුම ධර්ම කාරණා අපිට මේ කියවන්න දැනගන්න තිබෙන සියලුම ධර්ම කාරණා මුඛ්‍ය වෙන්නේ. නැත්තම් ඒවා එල්ල වෙලා තියෙන්නේ කොහෙද? පටිච්චසමුප්පාද. අන්නේ පටිච්චසමුප්පාදයේ තුලින් තමයි අනිකුත් ධර්ම කාරණා විග්‍රහ කරගන්න වෙන්නේ අපිට. සියලුම ධර්ම කාරණා. එහෙනම් මේ සියලුම ධර්ම කාරණා ටික පවා අපට තේරෙන්නේ පටිච්චසමුප්පාදය ගැන යම්කිසි හැදෑරීමක් තිබ්බොත් පමණයි. සමහරු ඉන්න එකපාරටම නිවන් දකින්න ඕන ඕක තේරුම් ගන්න. නිවන් දකින්නම ඕනේ නැහැ. නිවන් දකින්න කලින් අපට සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් මේවා ගැන අදහසක් ඇති කරගන්න පුළුවන්. දැන් මම හිතන්නේ මේ වෙනකොටත් අද දවසේ අපි මේ කතා කරපු ටිකකින් ඔබට ගොඩක් පටිච්චසමුප්පාද ගැන, හේතුඵල ධර්ම ගැන අදහසක් ඇති වුණා. නැති ඒ නෑ කියන්න බෑ. එතකොට අන්න පටිච්චසමුප්පාදය දැන ගැනීම තුළ ධර්මයේ පේන්නේ. ඒ ධර්මයේ දැක්කම තමයි. ඒ පටිච්චසමුප්පාදේ හරහා තිබෙන ධර්මයේ දැක්කම තමයි මාව බලන්න පුළුවන් ගන්න. මාව හරියට පේන්න ගන්න. එහෙනම් මේ අපි දැන් මේ දකින දේවල් තුළ අපුඩ කල්පනාකාරී වෙන්න. මාව හරියට පේන්න ගන්න ඒ තුළයි. දැන් බලන්නකො හේතුඵල ධම ගැන
හේතු ටිකක් ඇති වුණේ ප්‍රත්‍ය ටිකක් මේවා හිතනකොට සර්වඥයන් වහන්සේගේ ධහම ගැන ලොකු අදහසක් අපට ඇති වෙනවානේ. උන්වහන්සේව හරියට පේන්න ගන්නවා නම් මෙහෙම දෙයක් කියපු කෙනෙක් නේද කියලා. එහෙම නැති වුණොත් අපි භෞතික දෙයක් විතරයි දැනගන්න බලන්න. කියන්නේ ටිකක් දැනගන්න අවශ්‍යයි. ඒ වගේම තවත් ඔබ හොඳට බැලුවොත් හොයලා බැලුවොත් අපට තේරෙනවා හේතුඵල ධහම තමයි හැම තැනම ඊටාම සුප්‍රකට උනේ. හොඳටම හෙව්වොත්. දැන් එදා සරියුත් හාමුදුරුවෝ අපි කියන්නේ උපතිස්ස පරිබ්‍රාජකයා අර කවුද හාමුදුරුවෝ? මොන හාමුදුරුවන්ගේද බණ ඇහුවොත් හස්සේ? අස්සජි හාමුදුරුවන්ගේ නේ. අස්සජි හාමුදුරුවන්ගේ බණ අහන්න අවශ්‍ය වුණානේ. ඒතරේ අස්සජි හාමුදුරුවෝ මොකද කිව්වේ? "ඒ ධම්මා හේතුප්පවා තේසං හේතුම් තථාගතෝවා." අන්න යම් කිසි ධර්ම ටිකක් ඇති වුණා නම් ප්‍රත්‍ය ටිකක් ඇති වුණා නම් ඵල ටිකක් ඇති වුණා නම් අන්න ඒකේ හේතු ටික සර්වඥයන් වහන්සේ කියනවා. ඊළඟට ඒ හේතු ටික පමණක් නෙමෙයි එහි නිරෝධයත් සර්වඥයන් වහන්සේ කියනවා. එහෙම කියන කෙනෙක් තමයි උන්වහන්සේ. ඒක මන් දන්නේ ඔච්චරයි. අනිත් ටික ගිහිල්ලා අහගන්න කිව්වා. එහෙමනේ කිව්වේ. එහෙනම් එතනක් තියෙන්නේ මොකද්ද? හේතුව සහ ඵලය. එතන හේතුව සහ ඵලය නිට්ටය නැහැ. හේතු ඇති කරගන්නවා. ඒක ඵලයට සාපේක්ෂයි. එතකොට ආයි ඵල වලින් හේතු නිර්මාණය. එතන යනවා යම් කිසි කාරණාවක්. ඉතින් අපි ඕක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉස්සරහට සති කීපයක් සාකච්ඡා කරන්න තිබෙන්නේ. හොඳයි. එහෙනම් දැන් ප්‍රශ්න වලට අපිට යන්න පුළුවන්. අද පරිසම්පාදයේ මේ අද කරපු ටික මීට කලින් කරපු නිදාන 12 සම්බන්ධව එක නිදාන සම්බන්ධවත් ඔබට ප්‍රශ්න තිබුණා. මේක තමයි පළවෙනි රූප සටහන. අර කාල වශයෙන් සාමාන්‍යයෙන් අපි ගත්ත තැන කාලයට සම්බන්ධ කරලා ගත්ත එක. ඊට පස්සේ අපි ගත්ත හේතුඵල සම්බන්ධ කරලා කාලෙ දිහා බලුවානේ. ඒක අපි කියන්නේ සතර වැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණය කියලා. ඒකේ කාලයට සම්බන්ධ කරා හේතුඵල. මොනවද තිබෙන්නේ? අර තව එකක් තියෙනවානේ තව ගාථාවක් මට ටිකක් ඒක සම්පූර්ණයෙන් මතකයි වගේ. නයිදං අත්තකතම් බිබ්බං නයිදං පරකතං හේතුම් පටිච්ච සම්භූතං හේතුමංගලයි. මේක සම්පූර්ණ හේතු ඵල කියන තැන තියෙනවා. අපිට කිසිසේත්ම මේක සම්බන්ධ කරන්න අමාරුයි පරමාර්ථයේදී පුද්ගල සත්ව ස්වરૂපයකට. ඒ වගේම තව දෙයක් ප්‍රශ්න අහන ගමන් කතා කරන්න. දැන් තව දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවානේ ත්‍රිලක්ෂණය අපි සාකච්ඡා කරන දෙයක්. මේ ත්‍රිලක්ෂණය සම්බන්ධ කරගෙන අපි සංස්කාර දිහා බලනවා. ඊළඟට එපමණක් නෙවෙයි එය සම්බන්ධ කරගෙන පංචස්කන්ධය වගේ මූලික විග්‍රහය ගන්නවා සත්‍යක් සහ පුද්ගලික සම්බන්ධ. නමුත් මේ ඔක්කොම හැදෑරුවට අපිට මේකේ තියෙන මූලික අදහස තේරෙන්නේ නැහැ හේතුඵල ධහමට යනකොට. මොකද මේ ඔක්කොම හැදෙන්නේ හේතුඵල ධහම නිසා. දැන් අපි හිතුවොත් දැන් මේ මොහොතේ අපි හිතුවොත් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි වස්තුවක් යම්කිසි දෙයක් පවතින්නේ නැහැ විනාශ වෙනවා කියලා ඕක එකපාරට අපිට ගන්න බෑ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා. මොකද හේතුව? අපිට තේරෙන්නේ නැහැ මේකේ හේතු ටික. දැන් ගොඩක් අයට වෙන්නේ ඒකනේ. දැන් බලන්න කෙනෙක් මැරුණම තමයි ඉතින් නේද? එහෙම කොහොමද අයින් කරන්නේ? මරුණා තමයි ඉතින් හරි රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි. නමුත් කොහොමද අයින් වෙන්නේ එහෙම එකපාරට? එහෙම වෙන්නේ නැත්තේ අර හේතුව සහ ප්‍රත්‍ය පිළිබඳව තිබෙන යම්කිසි අනවබෝධයක් නිසා. හොඳයි.
දැන් අපි පටිසමුප්පාදේ දැන් මේ ඇත්තටම පටිච්ච සමුප්පාදය නෙමෙයි මේකේ හරි නම. මේකේ නම හරි නම හේතුඵල ධම කියන එකනේ. හේතු ප්‍රත්‍ය කියන එක තමයි මේකේ හරි තැන. දැන් හේතු ප්‍රත්‍ය ගැන අපි කතා කරන්න ගියයින් පස්සේ අපි පටිච්චසමුප්පාදය කියලා නිදාන වශයෙන් අපි ගත්තම අපි සාකච්ඡා කරා ඒකේ නිදාන තේරුම් ගන්නේ කොහොමද කියලා. ඒක නිදාන තේරුම් ගන්නේ කොහොමද? ඒක නිදාන තේරුම් ගන්නේ ඔන්න දැන් තියෙනවා ප්‍රත්‍යයක්. අපි නිදාණයට කියන තව නමක් තමයි ප්‍රත්‍යක්. පච්චයක් තියෙනවනේ. දැන් පච්චය අපි ගමුකෝ අවිජ්ජා කියලා. මේ අවිජ්ජා පච්චය ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අවිද්‍යාව ඊළඟට කන්ඩිෂන් වෙනවනේ. නැත්නම් අපි කියන්නේ තව දෙයකට ප්‍රත්‍ය වෙනවා ඊළඟට. තව දෙයකට ප්‍රත්‍ය වුණාම ඊට පස්සේ වෙන්නේ සංස්කාර. සංස්කාර වලට අපි කියනවා ඒක ප්‍රත්‍ය වුණාම පච්ච යුප්පන්න කියලා නේ. අය අර ප්‍රත්‍ය නිසා ඉපදිච්ච හින්දා. එතකොට සංස්කාර පච්ච යුප්පන්න වෙනකොට අවිද්‍යාව පච්චය වෙලා. ඊළඟ මේ ක්‍රියාවලියට අපි කියනවා පච්චේ සත්‍ය කියලා. ප්‍රත්‍ය ක්‍රියාවලිය කියලා නේ. මේකෙන් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි හේතුවක් තියෙනවා ප්‍රත්‍යක්. මොන හේතුද? අවිද්‍යාව හේතුවක්. මොකටද? සංස්කාර ප්‍රත්‍ය වෙන්නේ. සංස්කාර හේතුවක් විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. ඔය ආකාරයට තමයි ඔහොම යන්නේ. ප්‍රශ්න මටම හදන්න වෙයිද දන්නේ නැහැ. ඔව් අහන්න. අවසරයි බන්තේ කාල විශ්ලේෂණයට අනුව අර මට තේරුන්නේ සුළු පරිමාණ ක්‍රමය මහා පරිමාණ ක්‍රමය කියනකොට සුළු පරිමාණ ක්‍රමය අතීත අනාගත වර්තමාන ගන්න විදිහට බෙදනවත් මහා පරිමාණ අර භව තුනක් පොඩ්ඩක් විස්තර පැහැදිලි කරන්න මේමයි ඒක මේ අපි පෞද්ගලිකව දකිනකොට පේන තියෙන දෙකක්. ඒ කියන්නේ දැන් කාලය කියලා ගත්තයින් පස්සේ දැන් හේතුඵල ධම පරිසම්පාදයට දාලා ගත්තාම අපි නිදාන 12ක් කියනවනේ. හැම නිදානයකින්ම ප්‍රත්‍යක් තියෙනවා. ඒ ප්‍රත්‍ය සහ තවත් දෙයක් ප්‍රත්‍ය වෙනවා. පච්චය උප්පන්න වෙනවා. කොහොමද යන්නේ? ඒතර අපිට ඒක ටයිම් එකක් වශයෙන් දැක්කොත් අපිට පැහැදිලිවම අතීතයක තියෙන නිදාන කියලා පේන්න ගන්නවා. වර්තමාන කාලේ වර්තමාන කියන්නේ පච්චය උප්පන්න කියලා අපි මේ වර්තමාන කාලේට අපි ධර්ම කියන්නේ වර්තමාන කාලයේ අපි නිදාන ටිකක් පේන්න ගන්නවා. ඒ වගේම ඊළඟට අනාගතේ පේන්න ගන්නවා. දැන් ඕක මම මේ සුළු පරිමාණ මහා පරිමාණය කියලා ගත්තේ මෙහෙමයි. දැන් ඔබ අපි හැමදෙනාම මේ මොහොතේ ඉඳලා 2021 අවුරුද්දේ දෙසැම්බර් 24 මේ මොහොතේ ඉඳලා අපි ගත්තොත් අපිට පේනවනේ වර්තමානයක් දැන් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට අතීතයක් අපිට ගන්න පුළුවන් අනාගතයක් තියෙනවා. අපිට එහෙම ගන්න පුළුවන් කාලය. තව ක්‍රමයක් තමයි ජීවිත තුනකට සම්බන්ධ කරලා මේක ගන්න එක. අතීත ජීවිතෙන් ගියාත්මේ මට අවිජ්ජා සංඛාර තිබ්බා. ඒ නිසා මට දැන් වර්තමානයේ තියෙන නිදාන ටික ඇවිල්ලා තියෙනවා. වර්තමානයේ තියෙන නිදාන ටික නිසා ඊළඟට අනාගත භවයකට නිදාන ටිකක් හැදෙනවා. එහෙම ගත්තම ජීවිත තුනක් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒක පැහැදිලිද? පැහැදිලි. ඔව් ඒ කියන්නේ මේ ජීවිතේ ඉඳගෙන බලනවා. දෙපැත්තට දාලා අතීත වර්තමානයේ ඊළඟට ජීවිත තුනක් අරගෙන මේ ටික දාලා බලනවා. ඒකයි මම අර මේ කිව්වේ මයික්‍රෝ ලෙවල් එක සහ මැක්‍රෝ ලෙවල් කියලා දෙකක් අරගෙන ඒක අපිට පැහැදිලි කරගන්න. එහෙම බලන්න පුළුවන්. එමයි ප්‍රින්සිපල් වෙනවා තමයි. තේරෙන්නේ නැත්නම් අහන්න ඕන. මොකද හේතුව මේ අපි කතා කරන හැම කාරණාවකම තියෙන ලොකු පසුබිමක්. ඊට පස්සේ ඊළඟ දේවල් තේරෙන්නේ නැති වෙන ගන්න. ඊළඟට කරන දේවල් වල.
ඊළඟට කවුද ප්‍රශ්නයක් තිබුණා? දැන් කෙනෙක් අහන්න පුළුවන් මේකේ තව ප්‍රශ්නයක් මම දැන් මේ ප්‍රශ්න කතා කරනවා ඉස්සරහට. දැන් මම කියන ෆීඩ්බැක් ලූපෝල්ස් කියලා. කියන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. තවම මේ මොහොත දක්වා අපි කතා කරලා තිබෙන විශ්ලේෂණ. ඒ කියන්නේ කාල විශ්ලේෂණ, ඊට කලින් කතා කරා ද්වාදස ආයතන විශ්ලේෂණය, ඊට පස්සේ කතා කරා චතු සංක්ෂේප විශ්ලේෂණය. දැන් ඉස්සරහට තියෙන විශ්ලේෂණවලදී ඔබට පේන්න ගන්නවා මේ හේතුඵල ධම ද්වාදස ආයතන වශයෙන් ගත්තම හැම වෙලාවෙම මේ 12 එක විදියට ගන්නත් බෑ. ඒකයි මම කිව්වේ අර ඉස්සරහදී මම කියනවා කියලා. අපි වල කියන්නේ මේ ෆීඩ්බැක් ලූපෝල්ස්. දැන් අපි ගන්නවා අවිද්‍යාව සංස්කාර ගියාත්මට දා. දැන් මෙතනත් සංස්කාර ටිකක් හැදෙනවා. ඒ ටික තාම අපට අහුන්නේ නැහැ මේ විග්‍රහ ටිකේ. ඒ ටික අහු වෙන්නේ ඉස්සරහට. අර විසති ආකාර විග්‍රහයේදී අහු වෙනවා. ඒ නිසා මෙහෙමයි මේක කියන්න තියෙන්නේ. කිසිම විග්‍රහයක් ඒකාකාරීව ගන්න එපා. අපට විග්‍රහ 7ම අවශ්‍යයි හේතුඵල ධම විග්‍රහ කරන්න. ඒක පැහැදිලිද? දැන් මේ ඉස්සරහට කතා කරන්න තිබෙන විග්‍රහ 4ක් තියෙනවානේ. ඒ විශ්ලේෂණ 4ක් දැනගන්න ඕන. මොකද එකකින් විතරක් අපට ඒ හේතුඵල ධමයේ තියෙන සෑම ප්‍රදේශයක්ම ආවරණය කරන්න බෑ. හැබැයි එක එක ප්‍රදේශ ආවරණය වෙනවා. දැන් අපි හිතමු කාලයෙන් එක්තරා ප්‍රදේශයක් ආවරණය වෙනවා. තේරුම් ගන්න තියෙනවා. ඊළඟට ද්වාදස ආයතනෙන් තව විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා. චතු සංක්ෂේපයෙන් අර 20 ආකාර නිදාන ටික වෙන හැටි වල තියෙන ඒවයි තියෙන සංක්ෂේප ස්වරූපය නැත්නම් සැකවින් තිබෙන ඒ කියන්නේ ඒකේ තියෙන කෙටි ක්‍රමය සංක්ෂිප්ත ක්‍රමය අහුවෙනවා. ඒ නිසා මේවා අපි කියන්නේ ඒකාංශිකව ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒකාංශිකව ගත්තොත් වෙන්නේ අපිට වරදිනවා. මේවා මේ 7ම ගන්න අවශ්‍යයි. මේක හරියට තේරෙනවා. දැන් ප්‍රමාණයකට තේරෙනවා 7ම ගන්න අවශ්‍යයි. ඇහෙන්නේ මේ මයික් එක මියුට් කරලා මම හිතන්නේ. ඕකේ. හඳුනේ කාලානුව ගත්තාම දැන් ඒකේ වර්තමාන කාලයේ අපිට අවිද්‍යාව මෝහය වශයෙන් තියෙනවා. එතනත් අවිද්‍යාපච්චය සංඛාර එනවනේ. තියෙනවනේ. ඒක තමයි මම කිව්වේ. දැන් ඒ ටික එන්නේ අර විසති ආකාර විග්‍රහයි. අද කතා කරේ මාතෘකා ටික. දැන් අද කතා කරේ අතීත හේතු තියෙනවා, වර්තමාන ඵල තියෙනවා, වර්තමාන හේතු, වර්තමාන ඵල. ඒකේ expanded version එක. ලොකු version එකේ තමයි තියෙන්නේ පහ ගානේ අවිද්‍යාව හැම එකකටම එනවා ඒකේ. අවිද්‍යාවයි සංස්කාර. ඒ ටික සාකච්ඡා කරනවා. දැන් අද කතා කරේ අපට දැනට පේන්න තියෙන මූලික දේවල් ටික. අපි නැවතත් අපි ගියොත් එතනට මම පෙන්නනම් මේක. දැන් අර සම්පූර්ණ විග්‍රහයේ අතීත හේතු පහක් වෙන්න ඕන, පච්චුප්පන්න ඵල පහක් වෙන්න ඕන, පච්චුප්පන්න හේතු පහයි, අනාගත ඵල පහක් වෙන්න ඕන. දැන් අපි මෙතන ගත්තොත් දැන් කෙනෙක් අහයිනේ අවිජ්ජා සංඛාර අතීත විතරයි මේ ටිකේ නැත්නම් මොකද මේ ටිකේ කතා කරන්නේ මේ සතරවැදෑරුම් සංක්ෂේප විශ්ලේෂණයේදී දැනට අර දෙක කියන්නේ තැනක ඉඳගෙන අපි ගන්නේ දැනට අපට ඒ දෙක නිසා නිර්මාණය වෙලා තියෙන දේවල් ටික. නිදාන ටිකක් විතරයි අපි සාකච්ඡා කරන්නේ. දැන් වර්තමාන හේතු වල තෘෂ්ණා උපාදාන භව දැන් කෙනෙක්ට අනිවාර්යෙන් හිතනවානේ මේ තෘෂ්ණාවක් එකපාරට එන්නේ නැහනේ. මේකට අවිද්‍යාව වෙන්න ඕන සංස්කාර වෙන්න ඕනේ. ඔව්. ඊළඟට එතන ඒ සරල බොහොම සංක්ෂිප්තව කතා කරන්නේ ඊළඟ ජාති ජරා මරණ. ඒ කියන්නේ උප්පත්ති භවයේ තියෙන කාරණා උප්පත්ති භවයේ ඉඳලා ජරා මරණ දක්වා ඒක අනාගතය. දැන් කෙනෙක් අහින දැන් ඊළඟ ආත්මෙට මම උපදිනවා කෝ ඊළඟ ආත්මය අවිද්‍යාව සංස්කාර කෝ ඒව ටික. දැන් ඔබතුමී දැන් ඇහුවාගේ කෝ ඊළඟ ආත්ම සංස්කාර අවිද්‍යාව. ඒකත් ඇඩ් වෙන්න ඕන මේක. දැන් ඒවා ඒ ටික ඇඩ් වෙන්නේ සමස්ත විග්‍රහයයි. එතකොට නමුත් අපි මේක සංක්ෂිප්තව ගත්තොත් අපිට පේන්න තියෙන ටික තමයි අද මේ සාකච්ඡා කරේ සංක්ෂේප විශ්ලේෂණයේදී. සතරවැදෑරුම් අවිද්‍යා සංස්කාර ටිකක් ගියාත්මේ තිබුණා. දැන් මෙතන වර්තමාන ඵල ටිකක් ආවේ හින්දා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එම නිසා වර්තමානයේ අපි හේතු තුනක් නිර්මාණය කරගන්නවා.
තෘෂ්ණාවයි උපාදානයයි භවය කියන්නේ කර්ම භවය. ඊට පස්සේ අනාගතයට ජාති ජරා මරණ එනවා. කෙටියෙන් කිව්වොත් මේ අර විසති ආකාරයෙන් තිබෙන විශ්ලේෂණයේ සාරාංශය කියමුකෝ. සමස්ත තියෙන ඇබ්ස්ට්‍රැක්ට් එකක් කියන. නමුත් මේ විසති ආකාර විග්‍රහයේදී මෙය තාම සාර්ථකව විස්තර කරනවා. එමයි හැමතරණේ පැහැදිලි. අපි මූවි එක තියෙනවා ට්‍රේල් එක තියෙනවා. අපි ට්‍රේල් එක කියමු. අර තමයි සමස්ත තියෙන්නේ ඊළඟ. නමුත් මේක අදහසක් ගන්න ප්‍රාමාණිකයි. අවසරයි මන්තේ දැන් අපිට අර මුලින් කිව්වා නේද මේ පටිච්ච සමුප්පාද දැන් කඩන්න ඕන එකක් කිව්වහම මෙතන දැන් අපිට වේදනා කියන තැනින් අල්ලගන්නත් පුළුවන් නේද තණ්හා උපාදාන භව කියන ඒවා අඩු කරගන්නවද වැඩි කරගන්නවද කියන එක ඒක කඩන තැනක් තමයි අපි ඒක තියාගෙන කතා කරන්නේ. නෑ මේ chart බැලුවාම අර ගලප ගන්න තේරෙනවා ටික. ඔව් මේ කඩන තැන තමයි දැන් මේකක් කඩනවා මෙතන මේ හරිය කඩන්න පුළුවන් මෙතනින් කඩන්න පුළුවන් මේ තැන් තුනක් තියෙනවා කඩන්න. තිසන්දි කියන්නේ ඒක අර අන්තිම හරියදී කරන විග්‍රහයක්. දැන් මේ 20ක් කතා කරලා වට්ට තුනක් කතා කරලා තමයි දෙන්න එන්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලා පරිසම්පාය තේරුම් ගන්න එපා ප්‍රමාණයකට. තේරුම් අරගෙන තමයි අපේ අදහස ගන්න පුළුවන්. මේක බලපු නිසා නිකම් නෑ හොඳයි. බොහොම ඒක මතක් කරපු ඉතින් අනිත් අයටත් ඒක ගැන අදහසක් එනවනේ. මෙතන පුළුවන් මෙතන මේ process එක කඩන්න ඕනේ. මේක break නොකරුවොත් අපි නැවත මේ සංසාරේ කරක් ගන්න නේද? මේ 12 කරක් ගන්නවා එක එක විදියට. ඒ නිසා මේක කඩන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. සංදි තුනක් තියෙනවා. දැන් ඔබට ඒකෙන් තේරෙනව නේද එක එක මිනිස්සු එක සත්වයෝ එක එක විදියට මේවා කරගන්න. සමහර කට්ටියට මෙතනින් කඩා ගන්න පුළුවන්. සමහර කට්ටිය මෙහෙට එනවා නේ. එක එක දේවල් තියෙනවා. ඒ නිසා අර පුද්ගල වේමත්තතාවයේ නේ පුද්ගල වෙනස්කම් ටික අපි අවබෝධ කරගත්තත් ඕන වහරක්. මේ තමයි අපේ පළවෙනි රූප සටහන මේක කාලය වශයෙන් ගත්ත එක. ස්වාමීන් වහන්සේ දැන් මේ අපි වර්තමාන ඵල වර්තමාන හේතු කියලා කොටස් දෙකකට මේව වුණා වගේම දැන් අනාගත ඵලය අනාගත හේතු කියලා එහෙම වෙන්න බැරිද? නෑ අනාගත හේතු ඒක තමයි. ඒවත් එනවා. නමුත් අපි ගන්නේ දැන් අපි එක තැනක ඉඳලානේ ගන්න අතීත හේතුවක් තියෙනවා. වර්තමාන ඵලයක් ආව වෙන නිසා වර්තමානයේ හේතු හදනවා අනාගත ඵල තියෙනවා. ඊළඟට ආයෙ මොකද්ද වෙන්නේ? අනාගත දැන් මෙතන ඉඳලානේ මම අනාගත ඵලයක් කියන්නේ. මම අනාගත ඵලයේ භුක්ති විඳිනකොට මට වෙන්නේ මොනවද? ඊළඟට වර්තමාන හේතු හදනවා නේද? වර්තමාන හේතු හදුවම ආයෙත් මේක තමයි යන්නේ. මේක චක්‍රයක්නේ. ඔව් සයිකල් එක. ඔව් මම මේක මේ හදන්න ගිහිල්ලා උනේ මේක චක්‍රයක් උනේ නෑ වෙන මොකක්ද ටිකක් ආයෙක හිතන්න එපා. මේක තීරුම් ගන්න ඕනේ මේක චක්‍රයක්. මොකද මේකේ තියෙනවා අඳින්න ගියාම එහෙම ඒ වගේ යනවා. නමුත් මේක චක්‍රයක් පරිසම්පාදේ. ඉතින් ඒක එහෙම අපි ගන්න ඕනේ. මොකද දැන් මේක මම අන්න අතන අර සුළු පරිමාණ මහා පරිමාණ ගන්න වෙනවා. මම කියන්නේ මේ මෙතන ඉඳගෙන මේක බලන්න වෙන්නේ. දැන් මම මෙතන ඉන්නවා පරමාර්ථයක් වශයෙන් මම නෑ මම හේතුව කියන්නකෝ. මෙතන මේ වර්තමාන හේතුවේ ඉඳලා අපි බලනවා කාලයේ වශයෙන්. වර්තමාන හේතුවේ ඉඳලා වර්තමාන දැන් මේ මොහොතේ වර්තමාන ඵල භුක්ති විඳිනවා. අතීත හේතු නිසා දැන් වර්තමාන හේතු හදනවා. පච්චුප්පන්න හේතු. ඊට පස්සේ අනාගත ඵල හැදෙනවා. අනාගත ඵල හැදෙනවා කියන්නේ දැන් මමත් ඔයත් එක්ක යනවනේ ඉස්සරහට. සංසාර ගමන මගෙත් ගමන් කරනවා. ගමන් කරාම අනාගත ඵලෙ මම ඉන්නකොට මම ආයේ ඒ ජීවිතේදී කරන්නේ වර්තමාන හේතු හදනවා. එතකොට මට අර වර්තමාන හේතු ටික මොකද්ද වෙන්නේ? කලින් කරපු. ඒවා අතීත හේතු බවට පත් වෙන්න පුළුවන්. ආයි මම අවිද්‍යා සංකාර පාවිච්චි කරනවා. අන්න ඒක තමයි කියන්නේ අර විසති ආකාර විග්‍රහය දැනගන්න කියලා.
ඒක තමයි තියෙන්නේ මේ දැන් මේ තුනටත් අවිජ්ජා සංකාර එකතු වෙනවා. මේ හැම එකටම අවිජ්ජා සංකාර එකතු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ওই සයිකල් එකක් ඉතින් ඕක දැන් නිතරම හැදෙනවනේ තියනවද නැත්නම් කොපමණ කාලයක් වගේ ওই සයිකල් එකක් එහෙම යනවද? මෙහෙමයි දැන් කාලය වශයෙන් අපි ගත්තාම අපි මුලින් ගත්තේ කාලය වශයෙන් මෙතනදී. දැන් මේකෙදි ගන්න අපි කාලය වශයෙන්. ඒතර අපි දන්නවා දැන් මම කොහෙද ඉන්නේ කියලා. දැන් මම වර්තමානයේ මම මෙතන ඉන්නේ. එහෙනම් මට අනාගතේ හැදෙන්න තියෙනවා අතීතේ හැදිලා තියෙනවා. ඒතර මම මාරු වෙනකොට අතීත අනාගත වර්තමාන වෙනස් වෙනවානේ. ඒ තැනට අනාගතේ කියන්නේ මම එතන නිල උපදිනකොට ඊට පස්සේ මට අතීතයක් හැදෙනවා ආයි. මට වර්තමානයක් තියෙනවා අනාගතයක් තියෙනවා. ඒක එහෙම ගන්නවා. දැන් මේකට අපි එකතු කරානේ හේතුඵල ටික ඊට පස්සේ. නිකන් කාලයට මෙතෙන්දී ඒ ඔය අතීත වර්තමාන පච්චුප්පන්න අනාගත කියනවට හේතුඵල එකතු කරා. එතෙන්දී වෙන්නේ දැන් අපි ඒකත් ගන්න වෙන්නේ එක තැනක ඉඳගෙන. එක තැනක ඉඳගෙන ගත්තායින් පස්සේ අතීතයට හේතු හැදිලා තියෙනවා. පච්චුප්පන්න කාලයට ඵල හැදෙනවා. පච්චුප්පන්න කාලේ හේතු හැදෙනවා. ඊළඟ අනාගතයට ඵල හැදෙනවා. මේක හැම මොහොතකම ක්‍රියාත්මක වෙන දෙයක්. මොකෝ අවිද්‍යාව කියන එකේ නතරීමක් තියෙනවා. අවිද්‍යාව වර්ධනයේ විද්‍යාව කියන එක ස්වයංක්‍රීයව හැදෙන එකක් නේ. නේ? ඒවේ නැවැත්මක් තියෙනවා. ඒවේ නැවැත්මක් නැහැ. ඒ නිසා ඒක හැම මොහොතකම හැදෙන එක. ප්‍රඥාව තමයි හැදෙන්නේ. ප්‍රඥාව හැදෙන්නේ කියන්නේ ප්‍රඥාව හදාගන්න ඕනේ. ප්‍රඥාව හදාගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. නේද? ප්‍රඥාවේ කියන එක සාමාන්‍ය කෙනෙකුට දැන් ගොඩක් අයට හැදෙන්නේ ඥානය. ගොඩක් අයට හැදෙන්නේ ඥානය. ප්‍රඥාව හැදෙන්නේ නැහැ. මොකද හේතුව? ඥානය කියන්නේ දැනුමක්. ගොඩක් දේවල් දන්නවා. හැබැයි ප්‍රායෝගිකව කරන්න ගියායින් පස්සේ ධර්මානුකූල පැත්තෙන් වැඩේ තේරෙන්නේ නැහැ. දැනුමක් විතරයි. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව නිරන්තරයෙන් වැඩෙනවා. ඉතින් ආයෙ හදාගන්න දේ සමහර කට්ටිය නිකන් වැඩෙන එක තවත් වැඩි කරගන්නවා නේද? මේ නිකන් වැඩෙන අවිද්‍යාව තව දෙතුන් ගුණයකින් වැඩි කරගන්න සමහර කට්ටිය. ඒක වැඩ කරන්න ගිහිල්ලා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් තේරෙන වෙලාව අහු වුණා. මනුෂ්‍යත්වයක් ලබා ගත්තයින් පස්සේ දැන් ධර්මයක් පොඩ්ඩක් හරි පේන්න අරගෙන තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි දැන් ගොඩක් පේන්න අරගෙන තියෙනවා. දැන් මේ වගේ විග්‍රහයක සම්බන්ධ වෙනවා. එහෙනම් මේවා ගන්න ප්‍රායෝගික ජීවිතයට දාලා බලන්න. ප්‍රායෝගික ජීවිතයට දාගන්න බැරි වුණොත් මේකත් දැනුම බවට තාපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ එහෙම තමයි බලන්න ඕනේ. හැම මොහොතකම මේවා දල්වනවා, වැඩෙනවා. අපි තව විනාඩි කාලයක් ගමු තිබෙන ප්‍රශ්න වලට. ඊපස්සේ අපි අවසර හැමදෙරනේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ අද පාඩමෙන් නෙවෙයි මුලින්ම කරපු විදර්ශන දේශනාව පටන් ගන්නකොටම වගේ කරපු දෙයක්. දැන් මේ චක්‍රය යනකොට අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර වලින් විඥාන හැදෙන විදිහට යන්නේ හැමදෙරනේ. දැන් මේ දේශනාවේ අපින් පස්සේ එන මේ දේශනාවක් කියන්නේ පටිච්චසමුප්පාදයට පස්සේ අපි කරන ප ဋ ාණයේදී විස්තර කරන්නේ හාමුදුරනේ දැන් අවිද්‍යාව ඉඳලා සංකාර හැදෙන විදිය එක ක්‍රමයක්ද තියෙන්නේ ක්‍රම කීපයක් තියෙන එකද ඒක මේ ඒතනදී සාකච්ඡා කරා. දැන් මම ඔව් ඒක මේක මම හිතන්නේ බොහොම මේ මුළු අභිධර්මයේ ගැන ප්‍රශ්නයක් ඔය අහන්නේ. දැන් මේකෙන් ඒක තමයි මම කියන්නේ. දැන් කලින් මම කිව්වා ප ဋ ාණ ප්‍රකරණය තමයි අභිධර්ම පිටකයේ තිබෙන වැදගත්ම කියන්නේ බොහොම වැදගත්ම ග්‍රන්ථය. ඒකට හේතුව තමයි අභිධර්ම පිටකයේ තිබෙන ග්‍රන්ථ 7න් 6ක්ම යොමු වන්නේ විශ්ලේෂණයන්ට. ඇනාලිසිස් කියන එකට. ප ဋ ාණ ප්‍රකරණය තමයි සින්තසිස් එකට යොමු වන්නේ. ඇත්තටම මේ පරිසම්පාදයේ තියෙන තේ පොතේ. මොකද පරිසම්පාදයේ ගන්නෙත් මේ කන්ඩිෂනැලිටි කියන සංකල්පයක්. ඒක එතන කියනවා ප ဋ ාණ වර්ග දෙකක් කතා කරනවා. එකක් තමයි පච්චේ විදිහට කතා කරනවා. එකක් තමයි පරිසම්පාද ආකාරයට කතා කරනවා. ඒතර දැන් ප ဋ ාණ ප්‍රකරණෙදි කරන්නේ
දැන් මෙතන කියනවානේ දැන් මේ හේතුඵල ධර්ම කතා කරන්න ගිහිල්ලානේ මේ පටිසම්පාදයක කාරණා 12ක් කතා කරන්නේ. මේ 12යි තිබෙන සම්බන්ධය කතා කරන්නේ. එතකොට දැන් මේ 12 විතරක් නෙමෙයි ආරෂ්ඨායක මාර්ගය. සත්‍ය බෝධ්‍යංග ධර්ම. චතුරාර්ය සත්‍ය. මේ හැම ධර්ම කාරණාවකම එකිනෙකට තිබෙන සම්බන්ධය කතා කරනවා. ඒක තමයි ප ဋ ාහන පොතේදී කරන්නේ. ඉතින් ඒක අපිට හරි අත්‍යවශ්‍යයි. ඒකට හේතුව තමයි දැන් ඔබ හැමදෙනාම මේ පරිසම්පාදයේ සම්බන්ධව ඉස්සරහට කරන දවස් කීපය ඉවරුණයින් පස්සේ හිතෙන්නේ පරිසම්පාදයේ විතරයි මෙහෙම බලන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නෑ. පරිසම්පාදය විතරක් නෙමෙයි සියලුම ධර්ම කාරණා ප ဋ ාහන ක්‍රමයට වැඩ කරන්නේ. මේ තියෙන්නේ ප ဋ ාහන ක්‍රමයක්. දැන් මේ පරිසම්පාදිත මේ එක එක හොයාගෙන සම්බන්ධ වෙනවනේ. ඒ සම්බන්ධය අපි කියන්නේ සංශ්ලේෂණයක් කියලා. මෙතන විශ්ලේෂණයක් කරනවා. දැන් මේවා තමයි විශ්ලේෂණය. අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල. ඒ විශ්ලේෂණය. හැබැයි අන්තිමේදී අපි එන්නේ මේ සමස්තය පිළිබඳ විග්‍රහයකට. අන්නේ සමස්තය පිළිබඳ විග්‍රහය තමයි මේ හතෙන්ම කරන්නේ. ඒ සමස්තය පිළිබඳ විග්‍රහය තමයි අපි කියන්නේ සංශ්ලේෂණය කියලා. සින්තසිස් ඒ කියන්නේ දැන් අර මේ ක්‍රම හතම සාකච්ඡා කරාම ඔබට පේන්න ගන්නවා මෙතන තියෙන්නේ සංශ්ලේෂණය කියලා. ප ဋ ාණප්පකරණය කියන ඒ හැම ධර්ම කාරණාවකම එකතු වෙවීම තමයි ප ဋ ාණයෙන් කරන්නේ. කොටින්ම කිව්වොත් ප ဋ ාණප්පකරණයේ තියෙන්නේ පරිසම්පාදයයි පච්චේ 24යි කියන දේශනාව. ඒතර අපි දැන් මේ ප ဋ ාණප්පකරණයට තමයි ඇවිල්ලින්නේ. දැන් මේ මොහොතේ වෙනකොටත් ඇවිල්ලා මේ කරන් යන්නේ විශාල කොටසක් අවසන් කරන් යන්නේ ප ဋ ාණප්පකරණේ පැත්ත. මොකද චිත්ත චෛතසික රූප ඒවා අනිත් පොත්වල තියෙන ඒවා. ඒවා අනිත් පිටක පොත්වල තියෙන ඒවා. එමේ හම්දුනේ. ඔව්. සිද්ධ වෙනවා හම්දුනේ. මේ ඇනාලිසිස් සහ සින්තසිස් කියන පද දෙක තේරෙනව නේද? ඒ මට පොඩ්ඩක් ඒක දැනගන්න අවශ්‍යයි. තේරෙන්නේ නැත්නම් විග්‍රහ කරන්න එපා. දැන් අභිධර්මයේ කියන මේ දේශනාවේ තිබෙන බලාපොරොත්තුව තමයි ධර්ම කාරණා බෙදා දැක්වීම සහ බෙදපු කාරණා එකතු කොට කිරීමයි. හරි? දැන් අපි ගලවනවා. රූපේ ගලවනවා. නාමේ ගලවන්න බෑනේ. රූපේ ගලවනවා. ඊළඟට අපි දැන් මේ ලෝක ධර්මතාවයේ වශයෙන් තියෙන පරිසම්පාදේ හේතුඵල ධමයක් ගලවනවා. කොටස් 12කට ගලවලා දාලා තියෙනවානේ. නමුත් ගැලෙව්වට මෙයා වැඩ කරන්නේ එකට. අනේ ඒ ගැලවීමට අපි කියන්නේ විශ්ලේෂණය කියලා. يعني ඒවා බද්ධ වෙච්ච කාරණා ගලවනවා. අපි ගලවලා නැවත අපි ඒකේ සම්බන්ධය හොයන්න ඕනේ. ඒ සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි අපි කියන්නේ සංශ්ලේෂණය හේවත් සින්තසිස් කියලා. ඒතර ওই දෙකම පරිපූර්ණය වෙන්න ඕන අභිධර්මය හරියට තේරෙන්නේ. මම හිතන්නේ මම ඕක මුලින් කිව්වා මේ පළවෙනි දවසේ කිව්වා දෙක වෙන් කරලා. අපි පාලියෙන් කියනවා භේද කියනවා ඇනාලිසිස් කියන එකට විශ්ලේෂණයට සංග්‍රහ කියනවා සින්තසිස් කියන සංශ්ලේෂණයට. ඔය දෙකම භේද සංග්‍රහ කියන දෙකම පූර්ණේ වෙන්න ඕන දේශනාව තේරෙන්නේ. ප ဋ ාණේ කරාම තේරෙනවා දැන් ඉතින් පච්චේ 24 කරාම ඔබ තේරෙනවා අපිට. සම්. හිතන්නේ වෙනත් ප්‍රශ්න තිබෙනවා. අපි විනාඩියක් කාලයක් ගමු නැවත. අරගෙන ප්‍රශ්න නැත්තම් අපි පුණ්‍යානුමෝදනාවට. පරිසම්පාදය ගැන මේ අද කරපු දේශනාවන් ජීවිතේ මුල් වලටම අහපු දේශනාවන්. ගොඩක් අය. ඒකමයි හම්දුනේ. ඒකමයි. එහෙනම් මම හිතනවා හොඳයි. දැන් අද පොඩ්ඩක් ඔය ආරම්භ කරා විතරයි. හරියට මේ වෙන්නේ ඔය වට්ටවල සහ විසතියාකාර විග්‍රහයයි. ඊළඟට අර සංදි අර කඩන තැන් තුන සහ මූල විග්‍රහයයි. ඒවා තමයි හොඳටම يعني මේක හොඳටම වැඩ කරන තැන් ටික පේන තැන් ටික. අද ටිකක් ආරම්භයේ විතරයි. ගැඹුරු
කියන්නේ ධර්මයට අනුව ගැඹුරුයි. ඉතින් අපි තේරුම් ගන්නවා නම් අපිට අදහසක් ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මම හිතන්නේ අදට මේ ප්‍රශ්න මොකක්ද තිබුණාද තව? අහන්න. ප්‍රශ්න තිබුණා මේ ඔව් අහන්න තියෙනවා අහන්න. ඒ වෙලාවේ මේවකට කැටි කර ගන්න බෑ මේ අපි ඔව්. මම වෙන කාම්තරන්ගේ ප්‍රශ්න අහගන්න. ඉස්සරහට දවස්වල. හොඳයි. අපි එහෙනම් පුණ්‍යානුමෝදනාවට යමු. එහෙනම් පින්වත්නි අද දවසේ ඔබ මේ සර්වඥයන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධර්ම කාරණාවල ඉතාම සුවිශේෂීම දේශනාව. සියලුම දේශනාවන් අභිමුඛ වන්නේ පරිසම්පාදයට. කොටින්ම කිව්වොත් ධර්මයක් අභිමුඛ වන්නේ පරිසම්පාදයට. ඒ නිසා එම දේශනාව ඔබ දවස් 12කදී සති මම කියන්නේ ගණනාවකදී සති 12කදී මේ දේශනාව ශ්‍රවණය කරා. අද අපි පටන් ගත්තා මේ පරිසම්පාදය අභිධර්මයට අනුව විශේෂයෙන් සමස්ත පරිසම්පාදය දකින්න තිබෙන ක්‍රම 7. එයින් ක්‍රම 3ක් අද සාකච්ඡා කළා. ඒ තමයි කාල විශ්ලේෂණය, ද්වාදස ආයතන විශ්ලේෂණය සහ චතු සංක්ෂේප විශ්ලේෂණය. අපිට තව විශ්ලේෂණ 4ක් තිබෙනවා කරන්න. ඒ නිසා අද දවසේ මේ හැම ආකාරයෙන්ම අත්පත් කරගන්නා වූ සියලු කුසල් ඔබ අප නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ නිසා ඔබ අප නමින් මිය ගියපු සියලු ඥාතීන් ඔබගේ දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් ඒ වගේම ජීවිතවල හිටපු කවුරු හරි මිය ගිහිල්ලා පින්බලාල් පුරුතුන් ඉන්න අය හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සංසාර ගමන සූපත් කරගනිත්වා. මියගිය ඥාතීන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතීනං හුන්තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හුන්තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හුන්තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඊළඟට අපි දෙවියන්ට පින් දෙන්න අවශ්‍යයි. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන් ඔබ අප සම්පූර්ණාම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගනු ලබත්වා. විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය සම්පත අපිට සෞඛ්‍ය සම්පතක් නැතුව කිසි දෙයක් කරගන්න බෑ. ඉතින් ඒ සෞඛ්‍ය ඊළඟට අනෙකුත් සියලු කාරණා සාර්ථක වෙත්වා. අපිට තව එක දේශනාවක් තිබෙනවා 31 වෙනිදා නිසා මම පුණ්‍යානුමෝදනාව දික් කරන්නේ නැහැ. ඒ නිසා අපිට දාටත් පුළුවන් ආශිර්වාද කරන්න 31 වෙනිදා. ඒ නිසා මේ ලබාගත් ආ වූ සීලුකින් දෙවියෝ අනුමෝදන් වෙලා විශේෂයෙන් ඔවුන්ගේ දේශනාව ඔවුන්ට විනාඩි 3ක් 4ක් අපේ ක්‍රමයට අනුව අප දේශනාව අපිට මාස 3ක්. ඒ නිසා ඒ සියලු දේශනාවේ බලයෙන් අනුභවයෙන් ඒ දෙවියන්ට ඒ පින් ලැබිලා දෙවියෝ දෙවියන්ගේ ජීවිත සාර්ථක කරගෙන ඔබ අපවත් ආරක්ෂා කරගෙන උතුම් අමා මහ නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. ආවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු අද දවසේ රැස් කරගත්තා වූ සියලු කුසල් හේතු වෙලා ඔබ අප සැම දිනාටම මේ ජීවිතයේදීම ජාත්‍ය ආදී දුක්ඛයන් කෙලවර බුද්ධ ආදී මහත්මයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයෙන් සැනසීමට කරගත් සියලු කුසල් නැවත වාරයක් ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාව වෙත්වා කියලා සාදුකාරයන් පවත්වලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාති සමිංජතු සාදු සාදු සීලවන්තං සිල්වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර කුලහීන මහායාලත්තං බුද්ධ පුත්තං නමාමහ. සිල්වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර කුලහීන මහායාලත්තං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර කුලහීන මහායාලත්තං බුද්ධ පුත්තං නමාමහ. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි බන්තේ. පූජාවක් තිබෙනවා කියන්නේ. පුළුවන් අය සම්බන්ධ වෙන්න සෙන්සුරාදා දවසේ. හොඳයි. අවස් 5ට. තෙරුවන් සරණයි හැම දිනාටම. Yes.